ආදරණීය දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය පාඩම් මාලාවේ අවසාන අදියරටයි ඔබ දැන් මේ පැමිණ සිටින්නේ. දැන් ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී අපි ආලෝක ප්‍රතික්‍රියාව, කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව ගැන සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රභා ශ්වසන ක්‍රියාවලිය ගැනත් පසුගිය පාඩමේදී සාකච්ඡා කළා. ඉතින් ප්‍රභා ශ්වසනය වළක්වන්න C4 ශාකවල යාන්ත්‍රණය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් පෙර පරිදිම C4 ශාක පත්‍රයක පත්‍ර ව්‍යුහය ගැන නැත්නම් පටක සැලැස්ම ගැන තව පාරක් මම මතක් කරලා ඉන්න කැමතියි. හරි. එතකොට අපි දන්නවා මේ C4 ශාක පත්‍රයක පටක සැලැස්මේ ප්‍රධාන සෛල වලයන් දෙකක් තියෙනවා. සනාල කලාප වටා වහාම පිටතින් පවතින කලාප කුපු සෛල වලයකුත් ඊටත් පිටතින් පවතින පත්‍ර මධ්‍ය සෛල වලයකුත් තමයි මේ C4 ශාක පත්‍රයක සෛල වල සකස් වෙලා තියෙන්නේ. මේ පටක රටාවට මේ පටක සැකැස්මට අපි නමක් කිව්වා ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා. ක්‍රාන්ස් පටක ව්‍යුහය මල් වඩම් ආකෘතිය. ඉතින් එතනින් තමයි අපි පසුගිය පාඩම නතර කරේ. එතෙන් පටන් කොටස තමයි අද මේ සාකච්ඡා කරන්නේ. ඒතර දරුවනේ C4 පතය ගැන ඔබට මේ කරුණු මුලින්ම සාකච්ඡා කරන්න මම කැමතියි. දැන් ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතය මේ ක්‍රියාවලිය සිදුවීම සඳහා සෛල වල දෙකක දායකත්වයක් තියෙනවා. නැත්නම් සෛල දෙකක දායකත්වයක් තියෙනවා. ඒ තමයි පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කුපු සෛල. දැන් මේ පටක සැලැස්මට අපි නැවතත් අවධානය යොමු කරොත් මේ තියෙන්නේ සනාල කලාප. මේ සනාල කලාප තමයි තියෙන්නේ. සනාල කලාප. දැන් බලන්න සනාල කලාප වට කරගෙන මුලින්ම ඉන්නේ මෙන්න මේ සෛල වලය. මෙන්න මේ සෛල වලය තමයි සනාල කලාප වට කරගෙන මුලින්ම ඉන්නේ. ඒ සෛල වලයට අපි නමක් දිනනවා, නම් කරනවා කලාප කොපු සෛල වලය. කලාප කොපු සෛල වලය. ඒ කලාප කොපු සෛල වලයත් වට කරගෙන ඉන්න මෙන්න මේ අනෙක් සෛල වලය බලන්න. මේ සෛල වලය අපි හඳුන්වනවා පත්‍ර මධ්‍ය සෛල කියලා. පත්‍ර මධ්‍ය සෛල වලය. පත්‍ර මධ්‍ය සෛල වලය. හරි. එතකොට මෙන්න මේ සෛල වල දෙකක සැකැස්මට තමයි මේ ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා කියන්නේ. එතකොට හොඳට තේරුම් ගන්න සනාල කලාප වටා ඉන්නවා කලාප කුපු සෛල වලයක්. ඊටත් පිටතින් ඉන්නවා පත්‍ර මධ්‍ය සෛල වලයක්. දැන් මේ තියෙන්නේ C4 ප්‍රභා සංශ්ලේෂණ පතය. ඒකට අදාළව මේ එක සෛලයක සිද්ධ වෙන ක්‍රියාවලිය මේ අනෙක් සෛල වලයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් මේ ක්‍රියාවලිය සිදුවන සෛල වලය තමයි පත්‍ර මධ්‍ය සෛල. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කලාප කොපු සෛලවල. කලාප කොපු සෛලවල. මේ තියෙන්නේ සනාල පටක. එතකොට අපි C4 පතය කොහොමද සිදුවෙන්නේ ආකාරය කියලා දැන් ඉගෙන ගමු, අධ්‍යයනය කරමු. මේ බලන්න. ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතය. දරුවනේ සම්පූර්ණයෙන්ම මම මේ C4 පතය විස්තර කරලා මෙතන රූප සටහන අඳිනවා. මෙතනදී මට සෛල වල දෙකක් ගැන කියන්න ඕනේ. එකක් තමයි පත්‍ර මධ්‍ය සෛල. අනිත් එක කලාප කුපු සෛල. අපි කලාප කුපු සෛල තව ටිකකින් අඳිමු. ඉස්සෙල්ලාම පත්‍ර මධ්‍ය සෛල වල සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරගන්න ඕනේ. දැන් මේ ක්‍රියාවලියේදී පත්‍ර මධ්‍ය සෛල වල තියෙන හරිත ලව ගැනත් අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ හරිත ලව වල විශේෂත්වයක් තියෙනවා. මේ පත්‍ර මධ්‍ය සෛල හරිත ලව ගත්තම ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාලයි. හැබැයි පත්‍ර මධ්‍ය සෛල හරිත ලව වල ග්‍රැනා හොඳින් විකසනය වෙලා තියෙනවා. ග්‍රැනා නැත්නම් අපි කියන්නේ පංජර කණිකා ඊටාම හොඳින් විකසනය වෙලා තියෙනවා. කොයිතරම් හොඳින් විකසනය වෙලා තියෙනවද කියනවා නම් පංජරය සඳහා අවකාශයක් නැති තරමටම ග්‍රැනා විකසනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පත්‍ර මධ්‍ය සෛල වල හරිත ලව වල පංජරයක් කියලා අවකාශයක් නැති තරම් වැඩිමනක්ම තියෙන්නේ තෛල කොයිඩ පටල
එකමත එක පිහිටලා නිර්මාණය වෙච්ච ග්‍රැනා පද්ධති රාශියක් තියෙනවා ඒ හරිත ලවයේ පුරාම. ඒ වගේම මේ පත්‍ර මධ්‍ය සෛල හරිත ලව වල තියෙන තවත් විශේෂත්වයක් තමයි පිෂ්ඨ කණිකා දකින්න ලැබෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය පිෂ්ඨ කණිකා තියෙන්නේ පිෂ්ඨය සංචිත කරන්නනේ. ඒතර පිෂ්ඨ කණිකා නොමැති වීමෙන් අපිට ගම්‍යමාන වෙන අදහස තමයි මේ සෛලවල කාර්යභාරයක් නෙමෙයි මේ පිෂ්ඨය ගබඩා කරලා තියාගන්න එක. පිෂ්ඨ ගබඩා වීමක් පිෂ්ඨයේ සංචිත වීමක් මේ සෛල වලින් අපේක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා පත්‍ර මධ්‍ය සෛල හරිත ලවවල පිෂ්ඨ කණිකා දකින්න ලැබෙන්නේ නැහැ. ග්‍රැනා පද්ධති තමයි රාශියක් පවතින්නේ. ඒතර දැන් මේ පත්‍ර මධ්‍ය සෛලයක් ඇතුලේ තියෙන හරිත ලවයක් ඇඳලා පෙන්නුවොත් අපිට මෙන්න මේ වගේ ව්‍යුහයක් දකින්න පුළුවන්. පටල දෙකකුත් තියෙනවානේ. දැන් ග්‍රැනා වලින් සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන ග්‍රැනා වලින් මෙන්න මේ විදිහට තෛල කොයිඩ පටල රාශියක් තියෙනවා. මේ බලන්න. ග්‍රැනා පද්ධති තමයි ගොඩක්ම තියෙන්නේ. මේ අන්තර් පංජර කණිකා සූස්තර. ඉතින් මේවට ඉඩ ලබා ගන්නට ගියාම පංජරයේ සඳහා තියෙන අවකාශ ප්‍රමාණය දැන් ඔබට පේනවා දරුවනේ ඊටාම අඩුයි. අල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් පංජර ප්‍රමාණය අඩුයි කියන්නෙම හරි. ඒ කියන්නේ මෙතන වඩාත් කාර්යක්ෂම ලෙස සිද්ධ වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව. මොකද ග්‍රැනා හොඳට විකසනය වෙලා තියෙනවා. පංජර ප්‍රමාණය අඩුයි කියන්නේ කැල්වින් චක්‍රය දුර්වලයි. ඒ නිසා මේ හරිතලව තුල කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. පංජර ප්‍රමාණය ඊටාම සීමිත නිසා. ඒ නිසා ආලෝක ප්‍රතික්‍රියාව ඊටාම කාර්යක්ෂම ලෙස මේ හරිතලව තුල පත්‍ර මධ්‍ය සෛල හරිතලව තුල සිද්ධ වෙනවා. හරි. දැන් පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මය එහෙම නැත්නම් සයිටෝසෝලයේ තමයි මම මේ කියන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මය නැත්නම් සයිටෝසෝලයේ තුල තමයි මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මේ පත්‍ර මධ්‍ය සෛලවල සයිටෝසෝලයේ තුල දරුවනේ තියෙනවා අණුවක කාබන් පරමාණු 3ක් දරන සංයෝගයක්. අපි කෙටි යෙදුමක් විදිහට පාවිච්චි කරන්නේ PEP. මේකේ සම්පූර්ණ නම ෆොස්ෆෝඊනෝල් පයිරුවේට්. ෆොස්ෆෝඊනෝල් පයිරුවේට්. දැන් මේ ෆොස්ෆෝඊනෝල් පයිරුවේට් හෙවත් PEP කියන අණුව මෙයා ප්‍රාථමික CO2 ප්‍රතිග්‍රාහකයෙක්. ඒ කියන්නේ අර RUBP වගේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කිරීමට තමයි මෙයා සමත්කමක් දක්වන්නේ. හැබැයි ඇත්තම කතාව තමයි නව නිර්දේශයට අනුව කියවෙනවා මේ ඇත්තම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණයටත් වඩා කැමැත්තක් දක්වන්නේ බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කරන්න. බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කිරීමට තමයි මෙයාගේ වැඩි කැමැත්තක් තියෙන්නේ. දැන් බයිකාබනේට් අයන හැදෙන්නේ කොහොමද? දැන් කාබන් ඩයොක්සයිඩ් මේ සෛලප්ලාස්මේ තියෙන තරලමය මාධ්‍යයේ ජලයේ දිය වෙලා ජලයත් සමග ප්‍රතික්‍රියා කරලා නිර්මාණය කරනවා කාබනික් අම්ලය. CO2 ධන H2O ඊතලයක් H2CO3 කාබනික් අම්ලය. මේ කාබනික් අම්ලය කියන අම්ලය අස්ථායි මේක නැවත බිඳ වැටෙනවා H+ සහ බයිකාබනේට් අයන බවට. අන්න එතකොට තමයි බයිකාබනේට් හැදෙන්නේ. දරුවනේ මේ කාබන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරලා කාබනික් අම්ලය නිර්මාණය කරලා පසුව බයිකාබනේට් සහ H+ බවට බිඳ වැටීම. මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන විශේෂ එන්සයිමයක් ඉන්නවා. ඒ එන්සයිමේ නම ඔබ දැනගන්න ඕනේ කාබනික් ඇන්හයිඩ්‍රේස්. කාබනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමේ තමයි මේ උත්ප්‍රේරණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මේ කාබනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමේ බලපෑමත් සමග හැදෙන බයිකාබනේට්ව තමයි PEP විසින් ප්‍රතිග්‍රහණය කරන්නේ. දැන් PEP බයිකාබනේට්ව ප්‍රතිග්‍රහණය කිරීම උත්ප්‍රේරණය කරන එන්සයිමයක් තියෙනවා. දැන් RUBP කාබන් ඩයොක්සයිඩ්ව ප්‍රතිග්‍රහණය කරනකොට ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරේ රුබිස්කෝනේ. ඒ වගේ PEP බයිකාබනේට්ව ප්‍රතිග්‍රහණය කරද්දී ඒක උත්ප්‍රේරණය කරන එන්සයිමය තමයි PEP කාබොක්සිලේස්. PEP කාබොක්සිලේස්. එමනම් PEP කාබොක්සිලේස්ගේ උදව්වත් සමග PEPට හැකියාවක් ලැබෙනවා බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණය කරන්න. ඔන්න බයිකාබනේට් අයන HCO3-. දැන් මේ බයිකාබනේට් අයන ප්‍රතිග්‍රහණයත් සමග PEPට හැකි වෙනවා කාබන් පරමාණු 4ක් දරන සංයෝගයක් හදන්න.
මෙතන කාබන් 3යි මෙතනින් කාබන් එකක් එනවා කාබන් 4යි. ඒ කාබන් පරමාණු 4ක් දරන සංයෝගය අපි දන්න කෙනෙක් ඔක්සලෝ ඇසිටික් අම්ලය නැත්නම් ඔක්සලෝ ඇසිටේට්. ඔක්සලෝ ඇසිටික් අම්ලය නැත්නම් ඔක්සලෝ ඇසිටේට්. එතකොට මේක තමයි හැදෙන මුල්ම ස්ථායි ඵලය. හැබැයි මෙයාටත් වඩා තව ස්ථායි සංයෝග ඉන්නවා. මෙයා තරමක් දුරට ස්ථායි සංයෝගයක් ඔක්සලෝ ඇසිටේට් කියන සංයෝගය කාබන් 4. දැන් මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරපු එන්සයිම් එක කවුද කියලා අපි ලියන්න ඕනේ. කවුද? PEP කාබොක්සිලේස්. PEP කාබොක්සිලේස් කියන එන්සයිම් එක තමයි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. දරුවනේ දැන් මේ හැදෙන ඔක්සලෝ ඇසිටේට් දැන් මේ සියල්ල හැදෙන්නේ මතක තියාගන්න පත්‍ර මැද්දේ සෛලවල සෛල ප්ලාස්මේ නැත්නම් සයිටෝසෝලය තුල තමයි මේ සියල්ලම හැදෙන්නේ. දැන් මේ හැදෙන ඔක්සලෝ ඇසිටේට් නැත්නම් OAA වඩාත් ස්ථායි සංයෝගයක් බවට පත් කිරීම ඊළඟට සිද්ධ වෙනවා. මෙයා ඊතරම් ස්ථායි නෑ. ඒ නිසා වඩාත් ස්ථායි සංයෝගයක් බවට පත් වෙනවා. ඒ සංයෝග දෙකක් තියෙනවා ඇත්තරම මැලේට් හෝ ඇස්පර්ටේට් කියන සංයෝග බවටයි පරිවර්තනය වෙන්නේ. මැලේට් හෝ ඇස්පර්ටේට් කියන සංයෝග බවට. හරි. අපි ඒකත් සටහන් කරමු. මෙන්න යා ඊළඟට පරිවර්තනය වන తত্ত্বය මැලේට් හෝ ඇස්පර්ටේට්. මේ සංයෝගෙත් කාබන් 4යි. එහෙනම් කාබන්ගේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මැලේට් හෝ ඇස්පර්ටේට් බවට පත් වෙනවා. දරුවනේ මේ ක්‍රියාවලිය සඳහා මේ පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලවවල තෛලකොයිඩ පටලවල නැත්නම් ග්‍රැනාවල පංජර කණිකාවල සිද්ධ වෙන ආලෝක ප්‍රතික්‍රියාව ඉතා වැදගත්. ඇයි මේ ආලෝක ප්‍රතික්‍රියාව සිදු වෙලා ප්‍රභා ඔක්සිහරණයෙන් නිපද වෙන NADPH තියෙනවනේ. මතකනේ ඔබට ආලෝක ප්‍රතික්‍රියාවදී අපි කතා කරා. අන්නේ NADPH මේ ක්‍රියාවලියට අවශ්‍යයි. NADPH මේ ක්‍රියාවලියට අවශ්‍යයි. ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිහරණ ක්‍රියාවලිය. NADPH තමයි ඊට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සපයන්නේ හයිඩ්‍රජන් සපයන්නේ. මේ NADPH ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් සපයනවා OAAට. OAA තමයි ඔක්සලෝ ඇසිටේට් තමයි NADPH කෙන් ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කරන්නේ කරගෙන මැලේට් හෝ ඇස්පර්ටේට් බවට පරිවර්තනය වෙනවා. එතකොට NADPH බිඳ වැටෙනවා NADP බවට. NADP බවට බිඳ වැටෙනවා. හරි. දැන් මේ මැලේට් එහෙම නැත්නම් ඇස්පර්ටේට් කියන මේ සංයෝගවලට පත්‍ර මධ්‍ය සෛලවල තවදුරටත් ඉන්න බෑ. ඒ අය කලාප කුපු සෛලවලට විසරණය වෙන්න පටන් ගන්නවා. දැන් කෙනෙක් ඇහුවොත් කොහොමද එහෙම විසරණය වෙන්නේ කියලා පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කුපු සෛල ඊටාම තදින් සම්බන්ධ වෙලා තියෙනවා ප්ලාස්ම බන්ධ ගණනාවකින්. ඒ ප්ලාස්ම බන්ධ ගණනාවකින් සම්බන්ධ වෙලා තියෙන නිසා මෙයාට ගමන් කරන්න මාර්ගයක් තියෙනවා. ප්ලාස්ම බන්ධ හරහා තමයි විසරණය වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල ප්ලාස්මයේ ඉඳලා කලාප කුපු සෛල වල සෛල ප්ලාස්මයේ දක්වා හුවමාරු වීමේ හැකියාවක් මේ මැලේට් එහෙම නැත්නම් ඇස්පර්ටේට් තියෙනවා. එතකොට ඒ අනුව දරුවනේ මම පත්‍ර මධ්‍ය සෛලවල සීමාව ලකුණු කරනවා මෙන්න මෙහෙම. පත්‍ර මධ්‍ය සෛලවල සීමාව ලකුණු කරනවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න පත්‍ර මධ්‍ය සෛලවල සීමාව. දැන් මේ පත්‍ර මධ්‍ය සෛල. එහෙමනම් කලාප කුපු සෛල තමයි මේ පැත්තෙන් ලකුණු කරන්නේ. අපි ඒකත් මෙන්න මේ විදිහට ලකුණු කරමු. හරි. මේ තියෙන්නේ කලාප කුපු සෛල. කලාප කුපු සෛල. දැන් පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මේ නැත්තම් සයිටෝසෝලේ ඉඳලා කලාප කුපු සෛලවලට විසරණය වෙනවා මේ මැලේට්. කොහොමද විසරණය වෙන්නේ? මේ ප්ලාස්ම බන්ධ හරහා. ඇත්ත කතාව දරුවනේ මේ ක්‍රියාවලියේදී මේ මැලේට් එහෙම නැත්නම් ඇස්පර්ටේට් පමණක් නෙමෙයි මේ ක්‍රියාවලියේදී මේ NADP+ පව විසරණය වෙනවා.
NADP+ පවා මෙතනින් විසරණය වෙනවා. දැන් මැලේට් මේ කලාප කුපුසෛල වලට ආවට පස්සේ තවදුරටත් මේ විදිහට ස්ථායීව පවතින්න බෑ. මැලේට් කලාප කුපුසෛල ඇතුළේදී තවදුරටත් බිඳ වැටීමකට ලක් වෙනවා. බිඳ වැටෙනවා. ඇත්තටම සිද්ධ වෙන්නේ කාබොක්සිල් හරණයක්. ඒ කියන්නේ මැලේට්ගෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීමක් සිද්ධ වෙනවා. මැලේට්ගෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීමක් සිද්ධ වෙනවා. මේ බලන්න. මැලේට්ගෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට දරුවනේ කාබන් පරමාණු 3ක පයිරුවේට් කියන සංයෝගය තමයි ප්‍රතිඵල වෙන්නේ. කාබන් පරමාණු 3ක පයිරුවේට් ප්‍රතිඵල වෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණුව මෙන්න පිට වෙනවා. කාබොක්සිල් හරණයක් ඒ කියන්නේ මෙතනදී සිද්ධ වෙනවා. දැන් මේ හැදෙන පයිරුවේට්ට මොකද වෙන්නේ? ඒකත් අපි කතා කරලෙමු. දරුවනේ මේ පයිරුවේට් නැවත කලාප කුපුසෛලවල සිට පත්‍ර මධ්‍ය සෛලවලට ප්ලාස්ම බන්ධ හරහා ගමන් කරනවා. ප්ලාස්ම බන්ධ හරහා ගමන් කරනවා මේ පයිරුවේට්. මේ බලන්න. ඔන්න පයිරුවේට් ගමන් කරා කාබන් 3 සංයෝගය. පත්‍ර මධ්‍ය සෛල දක්වා කලාප කුපුසෛල වලින් ඉඳන් ප්ලාස්ම බන්ධ හරහා පයිරුවේට් පැමිණියා. දැන් පයිරුවේට් නැවත PEP බවට පත් වෙනවා. දරුවනේ මේ ක්‍රියාවලියට ATP ශක්තිය අවශ්‍යයි. කවුද ATP ශක්තිය සපයන්නේ? අමතක කරන්න එපා. පත්‍ර මධ්‍ය සෛලවල ග්‍රැනා හොඳට විකසනය වෙලා තියෙන පංජර කණිකා ආලෝක ප්‍රතික්‍රියාව ප්‍රබලව සිද්ධ වෙනවා. එතකොට ආලෝක ප්‍රතික්‍රියාවේදී ප්‍රභා පොස්පොරයිලීකරණයෙන් ATP හැදෙනවා. ප්‍රභා ඔක්සිහරණයෙන් NADPH හැදුණා. ඒ හැදිච්ච NADPH ඔක්සලෝ ඇසිටේට් මැලේට් බවට පරිවර්තනයට යොදාගත්තා. ඔක්සිජනුත් හැදෙනවා. එතකොට මෙතන හැදිච්ච ATP පූර්ණ වශයෙන් දායක වෙනවා පයිරුවේට්ව PEP බවට පත් කරන්න. ඒ නිසා මෙන්න සිද්ධ වෙන ක්‍රියාවලිය ATP බිඳ වැටිලා ඒ ශක්තිය සපයනවා PEP බවට පරිවර්තනය සඳහා. එතකොට පත්‍ර මධ්‍ය සෛලවල සිද්ධ වෙන ක්‍රියාවලිය දැන් මේ වෙනකොට අපි සාකච්ඡා කළ අවසానයි. නැවත අපි කලාප කුපුසෛල වලට යමු. මේ බලන්න. තව කලාප කුපුසෛල වල කියන්න කාරණා ගණනාවක් තියෙනවා. ඒ තමයි දැන් පයිරුවේට් බිඳ වැටුණා, මැලේට් බිඳ වැටලා පයිරුවේට් හැදුණා, කාබන් ඩයොක්සයිඩ් ඉවත් වුණා, කාබොක්සිල් හරණයක් වුණා. ඒ විතරක් නෙමෙයි දරුවනේ. මේ ක්‍රියාවලිය තුලදී තවත් විශේෂ සිදුවීමක් වෙනවා. මැලේට් බිඳ වැටෙනකොට පයිරුවේට් වෙනකොට මැලේට්ගෙන් ඉලෙක්ට්‍රෝන සහ H+ ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන සහ H+ වහාම අර මැලේට්ගේ පිටිපස්සෙන් ආපු NADP ඒ NADP ඒවා ලබා ගන්නවා. එතනදී NADP නැවතත් NADPH බවට පත් වෙනවා. NADPH බවට නැවත පත් වෙනවා. පරිවර්තනය වෙනවා. මැලේට්ගෙන් පිටවන ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් ධනායන ප්‍රතිග්‍රහණය කරලා NADPH බවට නැවත පත් වෙනවා. ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. දැන් මේ කාබන් ඩයොක්සයිඩ්ට මොකද වෙන්නේ? සහ NADPHට මොකද වෙන්නේ? ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ බලන්න. මේ ක්‍රියාවලියේදී ඊළඟට සිද්ධ වෙන දේ. දරුවනේ මම දැන් කැමති ඔබට ඇඳලා පෙන්වන්න කලාප කුපුසෛලයක හරිත ලවයක ස්වභාවය. කලාප කුපුසෛලයක හරිත ලවයක ස්වභාවය. මේ හරිත ලව පත්‍ර මධ්‍ය සෛල හරිත ලව වලට වඩා සාපේක්ෂව කුඩයි. සාපේක්ෂව කුඩයි. හැබැයි පත්‍ර මධ්‍ය සෛල හරිත ලව වල ග්‍රැනා හොඳට පංජර කණිකා හොඳට විකසනය වෙලා තිබ්බනේ. එහෙම විකසනයක් මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම ග්‍රැනා දුර්වල වෙලා තියෙන්නේ. පංජර කණිකා දුර්වලව පවතින්නේ. යාන්තමින් පටලයක් දෙකක් වගේ දකින්න පුළුවන්. පටලයක් දෙකක් වගේ තමයි මේකේ දකින්න පුළුවන් වෙන්නේ. හරි? පටලයක් දෙකක් දකින්න පුළුවන්. අර අන්තර් පංජර කණිකා සූස්තර කියලා හඳුන්වන පටලමය ව්‍යුහ දෙකක් තුනක් දකින්න පුළුවන්. දැන් අපි දන්නවා අන්තර් පංජර කණිකා සූස්තරවල
PS1 ප්‍රභා පද්ධති විතරයි තියෙන්නේ. ඒ නිසා එතන සිද්ධ වෙන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම පමණයි. දරුවනේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම සිද්ධ වුණොත් ප්‍රභා පොස්පොරයිලීකරණයෙන් ATP නිපදවීම පමණයි සිද්ධ වෙන්නේ. ප්‍රභා ඔක්සිහරණයවත් ඒ වගේම ප්‍රභා ජල විච්ඡේදනයවත් සිද්ධ වෙන්නේ නැහැ. යනු NADPH සහ O2 නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ATP නිෂ්පාදනය පමණයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් මේ හරිත ලවයට ඇතුල් වෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් මේ හරිත ලවයට ඇතුල් වෙනවා. දැන් හරිත ලවයේ ඇතුළේදී පංජර ප්‍රමාණය විශාලයි. ඔබට පේනවා මෙතනදී පංජර අවකාශ ප්‍රමාණය විශාලයි. තෛලකොයිඩ තමයි හරිම දුර්වල තත්වයක තියෙන්නේ. ඉතින් ඒ නිසා කලාප කොපුසෛල හරිත ලවවලදී වඩාත් කාර්යක්ෂම වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව නෙමෙයි කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව. මෙතනදී කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව ප්‍රබලව සිද්ධ වෙනවා. පත්‍ර මධ්‍ය සෛලවලදී සිද්ධ වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව. දැන් කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ආකාරය අපි නිරීක්ෂණය කරමු. මේ බලන්න. මම මේක පොඩක් පස්සට යවලා මෙන්න මේ විදිහට අඳින්න. අපි දැන් කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය බලමු. මේ සුපුරුදු පරිදි RUBP ඉන්නවා මේ පංජරය තුල ඉන්නවා RUBP කාබන් පහේ සංයෝගය ප්‍රාථමික CO2 ප්‍රතිග්‍රාහකය. එයා විසින් අර මැලේට් කාබොක්සිල් හරණයෙන් පිට කරන CO2 ප්‍රතිග්‍රහණය කරගන්නවා. ප්‍රතිග්‍රහණය කරන් සුපුරුදු පරිදි කාබන් 6 අස්ථායී ඵලයක් නිර්මාණය කරනවා. මේ අස්ථායී ඵලය ෂණිකව බිඳ වැටිලා 3PGA අණු දෙකක් ප්‍රතිඵල වෙනවා. කාබන් 3 3PGA අණු දෙකක් ප්‍රතිඵල වෙනවා. දැන් අපි දන්නවා RUBP කාබොක්සිල් කරණය සඳහා භාවිතා වෙන එන්සයිමය රුබිස්කෝ මෙතනදී භාවිතා වෙනවා. රුබිස්කෝ 3PGA අණු ඉන්පසු ඔක්සිහරණ ක්‍රියාවලියට ලක් වෙනවා. මේ ඔක්කොම අපි සාකච්ඡා කරා. ඔක්සිහරණ ක්‍රියාවලියේදී නිර්මාණය වෙනවා දරුවනේ 1,3 bis ෆොස්ෆෝ ග්ලිසරේට් කියන සංයෝගය. එවැනි අණු දෙකක් නිර්මාණය වෙනවා. 1,3 bis ෆොස්ෆෝ ග්ලිසරේට්. මේ සඳහා ATP ශක්තිය වැය වෙනවා. මේ ATP ශක්තිය නිෂ්පාදනය කරන්නේ කවුද? ඇයි මේ කලාප කුපුසෛල හරිතලව්වල ඉන්න අන්තර් පංජර කණිකා පටලවල සිද්ධ වෙන චක්‍රීය ඉලෙක්ට්‍රෝන මාරුවේදී ප්‍රභා පොස්පොරයිලීකරණය විතරයි වෙන්නේ. එතනදී හැදෙන ATP තමයි මේ ක්‍රියාවලියට භාවිතා වෙන්නේ. එතනින් හැදෙන ATP වලින් කොටසක් මේ ක්‍රියාවලියට භාවිතා වෙනවා. එතකොට ATP වලින් කොටසක් වැය කරලා 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙනවා. දැන් 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් ඊළඟට G3P බවට පත් වෙනවා. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට. ඒ සඳහා NADPH අවශ්‍යයි. දැන් මේ ක්‍රියාවලිය තුල කෙනෙක් කියන්න පුළුවන් NADPH හැදෙන්නේ නැහනේ. ඒ නිසා මේක වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. කොහොමද? ඇයි දරුවනේ? ඔබට මතක නම් මැලේට් පයිරුවේට් බවට බිඳ වැටෙනකොට NADP+ NADPH උනානේ. අන්නේ NADPH මේ ක්‍රියාවලියට ඍජුවම භාවිතා කරනවා. ඒ NADPH තමයි මෙතෙන්ට භාවිතා වෙන්නේ. ඒ අනුව ඒ NADPH මුළුමනින්ම වැය වෙලා G3P නිෂ්පාදනයට දායක වෙනවා. දැන් මේ G3P වලින් කොටසක් කාබෝහයිඩ්‍රේට නිපදවීමට භාවිතා වෙනවා. ඉතිරි කොටස කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනයට යොමු වෙනවා. මෙතනදිත් ATP ශක්තිය වැය වෙනවා. ඒ ATP ශක්තිය සපයන්නෙත් මේ අන්තර් පංජර කණිකා සූස්තරවල චක්‍රීය ඉලෙක්ට්‍රෝන මාරුවේදී ප්‍රභා පොස්පොරයිලීකරණය වෙලා හැදිච්ච ATP වලින් කොටසක් තමයි දායක වෙන්නේ. කොටසක් මෙතෙන්ට දායක වෙනවා. ඉතිරි ATP ටික මේ ක්‍රියාවලියට දායක වෙනවා. එහෙනම් මෙන්න ATP ADP සහ අකාබනික ෆොස්ෆේට් බවට පත් වෙනවා. ඒ කියන්නේ දරුවනේ මේ සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි දන්නවා කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රය සිද්ධ වෙන්නේ. හරි. මෙන්න මේ යාන්ත්‍රණය තමයි දරුවනේ C4 ප්‍රභා සංශ්ලේෂණ පතය කියලා අපි විස්තර කරන්නේ. C4 ප්‍රභා සංශ්ලේෂණ පතය. දැන් මේ C4 ප්‍රභා සංශ්ලේෂණ පතේ දිහා සම්පූර්ණයෙන්ම බැලුවොත් හරි මේ බලන්න මේකෙදී
පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කුපු සෛල තියෙනවා. දැන් කලාප කුපු සෛල තමයි ඒ කලාප කුපු සෛල වලට අවශ්‍ය අවකාශ ප්‍රමාණය තමයි මම මේ අඳින්නේ. මේ ඔක්කොම කලාප කුපු සෛල. කලාප කුපු සෛල වල තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ මේ කැල්වින් චක්‍රය සිද්ධ වෙන්නේ කලාප කුපු සෛල හරිතලව පංජරය තුල තමයි සිද්ධ වෙන්නේ. මේ සමස්ත ක්‍රියාවලිය. මෙතන අඳින්න ඉඩ මදි නිසා මම එතනින් මේ චක්‍රීය ක්‍රියාවලිය ඇඳලා පෙන්නුවා. කැල්වින් චක්‍රය. හරි. ඒතර කලාප කුපු සෛල ඇතුළේදී කැල්වින් චක්‍රය සිද්ධ වෙනවා. පත්‍ර මධ්‍ය සෛල ඇතුළේදී අර PEP බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කරලා ඔක්සලෝ ඇසිටේට් බවටත් පත් වෙනවා. ඒ ඔක්සලෝ ඇසිටේට් වඩාත් ස්ථායී සංයෝගයක් බවට පත්වීමට මැලේට් හෝ ඇස්පටේට් බවට ඔක්සිහරණය වෙනවා. මේ ඔක්සිහරණ ක්‍රියාවලිය සඳහා NADPH තමයි ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් සපයන්නේ. මැලේට් හෝ ඇස්පටේට් අනතුරුව පත්‍ර මධ්‍ය සෛලවල සිට කලාප කුපු සෛල දක්වා විසරණය වෙනවා ප්ලාස්ම බන්ධ හරහා. මේ සෛල දෙක අතර තදින් සම්බන්ධතා තියෙනවා. ඒ වගේම ප්ලාස්ම බන්ධ ගණනාවකින් තමයි සෛල දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ ප්ලාස්ම බන්ධ හරහා ආපු මැලේට් අපි මැලේට් තමයි උදාහරණයට ගත්තේ. මැලේට් කාබොක්සිල් හරණයට ලක් වෙලා කලාප කුපු සෛලවලදී පයිරුවේට් බවට බිඳ වැටෙනවා. ඒ අවස්ථාවේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒ වගේම NADPH නැවත නිපද වෙනවා. මේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් කලාප කුපු සෛල හරිත ලවවල පංජරයට ඇතුල් වෙලා කැල්වින් චක්‍රයට සම්බන්ධ වෙනවා. එහිදී RUBP මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා රුබිස්කෝ එන්සයිමේ උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයෙන් කාබන් 6 අස්ථායී ඵලයක් මුලින්ම නිපදවනවා. ඒ ෂණිකව බිඳ වැටිලා අණුවක කාබන් පරමාණු 3ක් දරන 3PGA අණු දෙකක් බවට ප්‍රතිඵල වෙනවා. අනතුරුව 3PGA ඔක්සි හරණ ක්‍රියාවලියකට ලක් වෙනවා. එහිදී අතරමැදි සංයෝගයක් විදිහට 1,3 බිස්ෆොස්ෆෝ ග්ලිසරේට් හැදෙනවා. ඒ සඳහා ATP ශක්තිය අවශ්‍යයි. ඒ ATP ශක්තිය ඉලෙක්ට්‍රෝන චක්‍රීය ගමනේදී චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයෙන් හැදිච්ච ATP වලින් කොටසක් තමයි ඒ සඳහා භාවිතා වෙන්නේ. 1,3 බිස්ෆොස්ෆෝ ග්ලිසරේට් G3P බවට ඔක්සිහරණය වෙනවා. එහිදී මේ මැලේට් පයිරුවේට් බවට බිඳ වැටීමේදී සෑදිච්ච NADPH තමයි ඒ සඳහා භාවිතා වෙන්නේ. දැන් හැදෙන G3P වලින් කොටසක් කාබෝහයිඩ්‍රේට් නිපදවීමට යොමු වෙනවා. ඉතිරිය RUBP ප්‍රතිජනනයට දායක වෙනවා. ඒ සඳහා ATP වලින් කොටසක් අවශ්‍ය වෙනවා චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී නිෂ්පාදනය වෙච්ච. දැන් කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය වෙනවා කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් සංචිත වීමක් සිද්ධ වෙන්නත් ඕනේ. ඒ සංචිත වීම සඳහා කලාප කුපු සෛල හරිත ලබවල පැහැදිලිවම පිෂ්ඨ කණිකා තියෙනවා. ඔන්න වෙනස්කම්. කලාප කුපු සෛල හරිත ලබවල පිෂ්ඨ කණිකා තියෙනවා. පත්‍ර මධ්‍ය සෛල හරිත ලබවල පිෂ්ඨ කණිකා නැහැ. මේ වගේ වෙනස්කම් විභාගදී ඔබෙන් අහන්න පුළුවන්. ඒ අනුව දරුවනේ මම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විස්තර කරලා අවසන්. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාවක් සිද්ධ වෙනවා කලාප කුපු සෛලවලදී. ඒ වගේම පත්‍ර මධ්‍ය සෛලවල මේ PEP මගින් බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පත්‍ර මධ්‍ය සෛලවලදී නැවත කලාප කුපු සෛලවලදී නිෂ්පාදනය වෙච්ච පයිරුවේට් තියෙනවනේ. මේ පයිරුවේට් නැවත පත්‍ර මධ්‍ය සෛලවලට ප්ලාස්ම බන්ධ හරහා විසරණය වෙනවා. විසරණය වෙලා මේ පයිරුවේට් අවසානයේදී පත්‍ර මධ්‍ය සෛලවලදී PEP බවට පත් වෙනවා. PEP බවට පත් වෙනවා. මේක වෙන්නේ සයිටෝසෝලේ නැත්නම් සෛලප්ලාස්මයේ තුලදී. මේ PEP බවට පරිවර්තන ක්‍රියාවලියේදී ATP ශක්තිය වැය වෙනවා. ඒ අවශ්‍ය ATP හැදෙන්නේ මේ ආලෝක ප්‍රතික්‍රියාවේ. පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලවේ ග්‍රැනාවල නැත්නම් තෛලකොයිඩ පටල මත සිද්ධ වෙන ආලෝක ප්‍රතික්‍රියාවෙන් තමයි හැදෙන්නේ ATP. ATP තමයි මෙතෙන්ට භාවිතා වෙන්නේ. ඒ අනුව දරුවනේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතය පිළිබඳ හොඳට බලන්න. C4 පතය පිළිබඳ අපි මූලික කරුණු සියල්ලම සාකච්ඡා කරලා අවසන් වෙනවා. දැන් මම ප්‍රවිෂ්ඨ වෙන්නේ මේ සාකච්ඡා කරපු කරුණු වලට අදාළව ඔබට සම්පූර්ණ මේක නැවත පැහැදිලි කිරීමක් කරන්න වචන වලින්. දැන් C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවලදී කාබන් ඩයොක්සයිඩ් මොන එන්සයිමේ මගින්ද? කාබොනික් ඇන්හයිඩ්‍රේස්. කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමේ ආධාරයෙන් බයිකාබනේට් අයන බවට පත් කරනවා.
ඒ බයිකාබනේට් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයක වන පොස්පොඊනෝල් පයිරුවේට් මෙන්න වචනේ. පොස්පොඊනෝල් පයිරුවේට් නැත්නම් PEP මගින් ආරම්භක වශයෙන් ප්‍රතිග්‍රහණය කරලා කාබන් පරමාණු 4ක සංයුතියකින් යුක්ත කවුද? ඔක්සලෝ ඇසිටේට්. ඔක්සලෝ ඇසිටේට් බවට පරිවර්තනය කරනවා. ඔක්සලෝ ඇසිටේට්. මේ ඔක්සලෝ ඇසිටේට් කියන්නේ කාබන් 4 සංයෝගයක් නිසා මේ ප්‍රභා සංශ්ලේෂණ පතය හඳුන්වන්නේ C4 පතය කියලා. C4 පතය. ඒතකොට දැන් දරුවෙක්ට ගැටලුවක් වෙනවා. කලින් පතේට C3 පතේ නැත්තම් C3 ශාක කියලා කිව්වා. දැන් මේවට කියන්නේ C4 ශාක. මේ යාන්ත්‍රණයේ සිද්ධ වෙන ශාක වලට කියන්නේ C4 ශාක. මොකද්ද දැන් මේ C3 සහ C4 ශාක කියන්නේ? දරුවනේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා සෑදෙන ප්‍රථම ස්ථායී ඵලය කාබන් පරමාණු 3ක සංයෝගයක් නම් හොඳම උදාහරණය 3PGA. එම ක්‍රියාවලිය සිදුවන ශාකවලට කියන්නේ C3 ශාක කියලා. කාබන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කරලා හැදෙන ප්‍රථම ස්ථායී ඵලය කාබන් 4 සංයෝගයක් නම් OAA වගේ එම ක්‍රියාවලිය සිද්ධ වෙන එම යාන්ත්‍රණයේ සිද්ධ වන ශාකවලට කියන්නේ C4 ශාක කියලා. ඔන්න ඔය අදහස ඔබට දැනගන්නට අවශ්‍යයි. දැන් ඔක්සලෝ ඇසිටේට් ඉක්මනින්ම වඩාත් ස්ථායී කාබන් 4 සංයෝගයක් වන මැලේට් හෝ ඇස්පර්ටේට් බවට පරිවර්තනය වෙනවා. ඇස්පර්ටේට් නැත්නම් මැලේට් බවට පරිවර්තනය වෙලා එයාලට තවදුරටත් පත්‍ර මැද සෛල වල ඉන්න බෑ. ඒගොල්ලන් කලාප කුපු සෛල වලට විසරණය වෙනවා. කලාප කුපු සෛල වලට විසරණය වෙනවා. දැන් කාබොක්සිල් හරන එන්සයිම ක්‍රියාත්මක වෙලා කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා කොහෙදද? අර කලාප කුපු සෛල වලදී. ඒ කාබන් ඩයොක්සයිඩ් රුබිස්කෝ එන්සයිමේ මගින් කලාප කුපු සෛල හරිත ලව පංජරය තුලදී නැවත තිර කිරීමක් කරනවා. දැන් ඒ අනුව අපිට පේනවා මෙතනදී මේ කාබන්ව දෙවරක් තිර කිරීමක් සිද්ධ වෙනවා. එකක් බයිකාබනේට් විදිහට PEP මගිනුත් ප්‍රතිග්‍රහණය කරනවා. දෙවෙනි අවස්ථාව තමයි කලාප කුපු සෛල හරිත ලව පංජරය තුලදී RUBP මගිනුත් රුබිස්කෝ එන්සයිමේ ආධාරයෙන් මේ CO2 තිරවීමක් සිද්ධ වෙනවා. ඒක ඒ කරුණ ඉතා වැදගත්. තව ටිකකින් අපි වගුවක් සම්පූර්ණ කරනවා. එතනදී මේ දේවල් නැවත සාකච්ඡා වෙනවා. ඊළඟට කියනවා මෙහෙම. එය C4 ශාකවල කලාප කුපු සෛල වලට සීමා වූවකි. හොඳින් මතක තියාගන්න මෙතනදී රුබිස්කෝ එන්සයිමේ දකින්න ලැබෙන්නේ C4 ශාකවල කලාප කුපු සෛල වල විතරයි. පත්‍ර මැද සෛල වල රුබිස්කෝ එන්සයිමේ දකින්න ලැබෙන්නේ නැහැ. පත්‍ර මැද සෛල වල හරිත ලව ව්‍යුහ විද්‍යාත්මකව කලාප කුපු සෛල වල හරිත ලව වලට වඩා වෙනස්. පැහැදිලිවම පත්‍ර මැද සෛල වල හරිත ලව සහ කලාප කුපු සෛල වල හරිත ලව වල ව්‍යුහයෙන්ම වෙනස්. මොනවාද වෙනස්කම්? පත්‍ර මැද සෛල හරිත ලව සාපේක්ෂව විශාලයි. කලාප කුපු සෛල හරිත ලව සාපේක්ෂව කුඩයි. පත්‍ර මැද සෛල හරිත ලව වල ග්‍රැනා හොඳින් විකසනය වෙලා තියෙනවා. පංජර කණිකා හොඳින් විකසනය වෙලා තියෙනවා. නමුත් කලාප කුපු සෛල වල පංජර කණිකා දුර්වලව පවතින්නේ. විකසනයක් නැහැ. ඒ වෙනුවට අන්තර් පංජර කණිකා සූස්තර නැත්නම් එවැනි පටල සුළු ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් පත්‍ර මැද සෛල හරිත ලව වල පංජර අවකාශයේ ඊටාම අඩුයි, අල්පයි. හැබැයි කලාප කුපු සෛල හරිත ලව වල විශාල පංජර අවකාශයක් තියෙනවා. ඊළඟට පත්‍ර මැද සෛල හරිත ලව වල ආලෝක ප්‍රතික්‍රියාව ප්‍රබලව සිද්ධ වෙනවා. හැබැයි කලාප කුපු සෛල හරිත ලව වල සිද්ධ වෙන්නේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව තමයි ප්‍රබලව සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ අවබෝධය ඔබට තිබෙන්නට අවශ්‍යයි. ඉතින් C4 ශාකවල කලාප කුපු සෛල තුලට තමයි මේ රුබිස්කෝ සීමා වෙලා තියෙන්නේ. පත්‍ර මැද සෛල වල හරිත ලව ව්‍යුහ විද්‍යාත්මකව කලාප කුපු සෛල හරිත ලව වලට වඩා වෙනස් බවට හේතුත් මම ඔබට පැහැදිලි කළා. පත්‍ර මැද සෛල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාව පමණක් හොඳින් සිදුවීමට ආලෝක ප්‍රතික්‍රියාව පමණක් ඒක ඉතා වැදගත්. ආලෝක ප්‍රතික්‍රියාව පමණක් සිදුවීමට හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. ඒවා ග්‍රැනා වලින් පොහොසත්, පංජර කණිකා වලින් පොහොසත් පත්‍ර මැද සෛල හරිත ලව. මේවා සාපේක්ෂව විශාල වන අතර ආලෝක ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා හොඳින් විභේදනය වෙලා තියෙනවා. මේවා සාපේක්ෂව විශාලයි. කාට වඩාද? කලාප කුපු සෛල වලට වඩා සාපේක්ෂව විශාලයි. ඒ වගේම ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න හොඳට හැඩ ගැහිලා තියෙනවා, විභේදනය වෙලා තියෙනවා. කලාප කුපු සෛල වල ග්‍රැනා අඩුවෙන් විභේදනයක් පෙන්වන අතර ප්‍රමාණයෙන් අඩුයි. විශාලත්වයෙන්ුත් අඩුයි. ග්‍රැනා අඩුවෙන් විභේදනයක් වෙන්නේ. හැබැයි සමහර වෙලාවට ග්‍රැනා එකක්වත් පිහිටන්නෙත් නැහැ. ඒ වෙනුවට අර අන්තර් පංජර කණිකා සූස්තර පටල සුළු ප්‍රමාණයක් පවතින්න පුළුවන්. කලාප කුපු සෛල වල
PS2 පද්ධති ප්‍රමාණය අඩුයි. ඇයි? PS2 පද්ධති පිහිටන්නේ තෛලකොයිඩ පටල මතමනේ. හරි? එතකොට අඩුයි. ඒ නිසා මේ සෛලවල ඔක්සිජන් නිපදවීම නැත්තම් ප්‍රභා ජල විච්ඡේදනයේ සිදුවීම ඊටාම අල්පයි නැත්තම් සිදු වෙන්නෙම නැහැ. දැන් මෙන්න මේ ක්‍රියාවලිය වලට අදාළ වැදගත් ප්‍රතික්‍රියා ටික මම සටහන් කරා. කාබන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. මේක උත්ප්‍රේරණය කරන්නේ කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමේ. එමගින් බයිකාබනේට් සහ ජලය ලැබෙනවා. කාබනික් අම්ලය ලැබෙන්නේ මුලින්ම. ඒක බිඳ වැටිලා බයිකාබනේට් සහ ජලය ලැබෙනවා. මේ ලැබෙන බයිකාබනේට් තමයි PEP මගින් ප්‍රතිග්‍රහණය කරගන්නේ. මේ බයිකාබනේට් PEP මගින් ප්‍රතිග්‍රහණය කරනවා. PEP කාබොක්සිලේස් එන්සයිමේ තමයි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. මෙතෙන්දි ලැබෙනවා කාබන් පරමාණු 4ක සංයෝගයක්. ඒ තමයි දරුවනේ ඔක්සලෝ ඇසිටේට්. අපි OAA කියලා හඳුන්වන්නේ එයාව. ඔක්සලෝ ඇසිටේට්ව. ඊළඟට මොකද වෙන්නේ? දරුවනේ ඊටම වැදගත් කාරණාවකට මම යොමු වෙනවා. මේ PEP කාබොක්සිලේස් එන්සයිම රුබිස්කෝ හෙවත් නැත්නම් RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එන්සයිමේට වඩා කරුණු දෙකකින් කාර්යක්ෂමයි. මේ PEP කාබොක්සිලේස් රුබිස්කෝ එන්සයිමේට වඩා කාරණා දෙකකින් කාර්යක්ෂමතාවයක් දක්වනවා. දැන් කාරණා දෙකකින් අපි කිව්වා PEP කාබොක්සිලේස් කාර්යක්ෂමයි කියලා රුබිස්කෝ වලට වඩා. මොනවද ඒ කාරණා දෙක? එකක් තමයි PEP කාබන් ඩයොක්සයිඩ්ට වඩා බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා කරනවා නැත්නම් බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කරනවා වඩාත් කාර්යක්ෂම ලෙස. ඉතින් අපිට ඒක ලියන්න පුළුවන්. PEP CO2ට වඩා කාර්යක්ෂම ලෙස බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කරනවා. එතකොට ඒක උත්ප්‍රේරණය කරන්නේ PEP කාබොක්සිලේස්නේ. එතකොට PEP කාබන් ඩයොක්සයිඩ්ට වඩා බයිකාබනේට් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රතිග්‍රහණය කිරීම PEP කාබොක්සිලේස් මගින් කාර්යක්ෂම ලෙස උත්ප්‍රේරණය කරනවා. සයිටෝසෝලය තුල තියෙන බයිකාබනේට් වල සාන්ද්‍රණය RUBP වලටත් වඩා 150කින් පමණ වැඩි. ඉතින් නිසා මේක කාර්යක්ෂමව සිද්ධ වෙනවා. සයිටෝසෝලය තුල තියෙන බයිකාබනේට් සාන්ද්‍රණය RUBP වලට වඩා 150කින්ම වැඩි. දෙවැනි කාරණාව තමයි දරුවනේ මේ PEP ඔක්සිජන්ට කිසිම බන්ධුතාවයක් දක්වන්නේ නැහැ. දැන් PEP කොයිම වෙලාවකවත් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔක්සිජන්ව ප්‍රතිග්‍රහණය කිරීමට PEP ගේ විශේෂ කැමැත්තක් නැහැ. ඒ නිසා අපි කියනවා මේක PEP O2 වලට බන්ධුතාවයක් නැහැ කියලා. PEP ඔක්සිජන් සඳහා බන්ධුතාවයක් බැඳීමක් කියන අදහස තමයි මේ බන්ධුතාවයක් කියන්නේ. බන්ධුතාවයක් නැහැ. ඉතින් බන්ධුතාවයක් නැත්නම් ඔක්සිජන්ට බෑ PEP සමග ප්‍රතික්‍රියා කරලා වෙනත් සංයෝග බවට පත් වෙන්න. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි RUBP ගේ තිබ්බ දුර්වලතාවය තමයි RUBP ඔක්සිජන් සමග බන්ධුතාවයක් දක්වනවා. ඒ නිසා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු වෙනවා. නමුත් PEPට එවන්නක් සිදු වෙන්නේ නැහැ. දැන් RUBP ඔක්සිකරණ ප්‍රතික්‍රියාවට ලක් වෙන නිසා තමයි ප්‍රභා ශෝෂණයට අවශ්‍ය මාර්ගය නිර්මාණය වෙන්නේ. හැබැයි PEP ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා ප්‍රභා ශෝෂණ ක්‍රියාවලියක් මෙතනදී දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මම කතා කරන්න නියමිත වෙන්නේ C4 පතේ තියෙන වැදගත්කම් දරුවෝ. C4 ප්‍රභා සංශ්ලේෂණ පතේ තියෙන වැදගත්කම තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි වැදගත්කම තමයි මේ රුබිස්කෝ එන්සයිමය අවකාශමය වශයෙන් වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලව තුල ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා. කලාපකොපු සෛල හරිත ලවවල රුබිස්කෝ එන්සයිමේ තියෙනවා. දැන් මේ දෙන්න ඉන්නේ ස්ථාන දෙකක. මේකට තමයි කියන්නේ අවකාශමය වශයෙන් වෙන්වීමක් කියලා. ඉතින් මේ වෙන්වීම නිසා රුබිස්කෝට ඔක්සිජන්ව ගැටෙන්නේ නැහැ. ඒ නිසාම අර ප්‍රභා ශ්වසන ක්‍රියාවලිය සිදුවීමේ මාර්ගය අවහිර වෙලා වැසිලා තියෙනවා. බලන්න රුබිස්කෝ එන්සයිමේ අවකාශමය වශයෙන් වෙන්වීම හේතුවෙන් ප්‍රභා ශ්වසනයට ඇති මාර්ගය වැහිලා තියෙනවා. ඒක බාධා වෙලා අවහිර වෙලා තියෙනවා. ඒ හින්දා අඩු CO2 සාන්ද්‍රණයකදී උනත් චාක තුල කාබන් ඩයොක්සයිඩ් තිරවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිද්ධ කරගන්න පුළුවන්. අඩු CO2 සාන්ද්‍රණයකදී උනත් කලාපකොපු සෛල හරිත ලබවලදී RUBPට සිද්ධ වෙනවා කාබන් ඩයොක්සයිඩ්ව ප්‍රතිග්‍රහණය කරන්න. මොකද ඒ අවස්ථාවේදී RUBPට ඔක්සිජන්ව ගැටෙන්නේ නැහැ, ඔක්සිජන්ව මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඔක්සිජන් ඉන්නේ
වෙනත් සෛලයක් ඇතුලේ තමයි ඔක්සිජන් හැදෙන්නේ. ඒ අනුව අඩු CO2 සාන්ද්‍රණයකදී වුණත් ශාක තුල CO2 තිරවීමේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. දැන් ප්‍රභා ශ්වසනයේට හිතකර දේශගුණික තත්වයන් ගැන මම පසුගිය පාඩමේදී මේ දරුවන්ට පැහැදිලි කළා. මොනවද? උණුසුම්, වියලි, ඒ වගේම ආලෝක තීව්‍රතාවයේ වැඩි දේශගුණික තත්ත්ව තමයි ප්‍රභා ශ්වසනයේට හිතකර තත්ත්ව වෙන්නේ. දැන් ඒ අනුව උණුසුම් වියලි දේශගුණයකදී අපි දන්නවා ශාක තුල උත්සේදනයෙන් සිදුවන ජලහානිය අවම කරගන්න පූටිකා වැසී යාමක් සිද්ධ වෙනවා. මේ තත්ත්වයටතේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසාම නිවර්තන කලාපික රටවල් වල එහෙම නැත්නම් මේ උණුසුම් පරිසර තත්ත්ව තුල වැඩෙන ශාකවලට කාබන් ඩයොක්සයිඩ් ඌනතාවයක් තියෙනවා. මොකද පූටිකා වැහෙන නිසා බාහිර පරිසරයෙන් CO2 ලැබෙන්නේ නැහැ. හැබැයි කලාප කොපු සෛලවලද කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරගන්න C4 ශාකවලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ කොහොමද? කලාප කොපු සෛලවල CO2 සාන්ද්‍රණය වැඩි කර තබා ගන්න C4 ශාකවලට හැකියාවක් ලැබෙන්නේ අර සෑම පත්‍ර මධ්‍ය සෛලයකින්ම කලාප කොපු සෛලවලට කාබන් ඩයොක්සයිඩ් ලබා දීමක් සිද්ධ වෙනවා. ඔබට මතකද දරුවනේ මම ඒක ඇඳලා පෙන්නන්නම්. අපි පොඩ්ඩක් ඒක මතක් කරගමු මේ කියන කාරණාව. කොහොමද කලාප කොපු සෛලවල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිපුර තියාගන්නේ? වැඩි කරලා තබා ගන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි දන්නවා ක්‍රාන්ස් පටක ව්‍යුහයේදී මෙන්න සනාල කලාප මෙන්න කලාප කොපු සෛල. මේ කලාප කොපු සෛල. ඊටත් පිටතින් තියෙනවා පත්‍ර මධ්‍ය සෛල. මේ බලන්න. දැන් පත්‍ර මධ්‍ය සෛල කීපයක්ම සම්බන්ධ වෙන්නේ එක කලාප කොපු සෛලයකට නේද මේ රූපෙට අනුව? මේ බලන්න. මේ තමයි මේ සෛල තමයි පත්‍ර මධ්‍ය සෛල. ඇතුළෙන්ම තියෙන මේ සෛල තමයි මේව තමයි කලාප කොපු සෛල. දැන් මේ C4 පතේ ක්‍රියාත්මක වෙනකොට මේ හැම පත්‍ර මධ්‍ය සෛලයකින්ම මැලේට් අණු එවනවනේ කලාප කොපු සෛල වලට. මේ හැම එකෙන්ම මැලේට් එනවා. මේනේ මැලේට්. දැන් මේ හැම මැලේට් අණුවක්ම කාබොක්සිල් හරණයට ලක් වෙනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවනේ. ඒතර බලන්න මෙතන පත්‍ර මධ්‍ය සෛල හතරක් මම ඇඳලා තියෙනවා. එක කලාප කොපු සෛලයකට තමයි මැලේට්ලා වෙවන්නේ. ඒතර මැලේට්ලා හතර දෙනෙක් ආවොත් ඒ හතර දෙනාම කාබන් ඩයොක්සයිඩ් හතරක් ප්‍රදානය කරනවා කලාප කොපු සෛලවල හරිත ලව සඳහා. එතකොට එක මැලේට් පැමිණීමත් සමග එක මැලේට් බිඳ වැටීමත් සමග කාබන් ඩයොක්සයිඩ් එක පිට වෙනවා. ඒ පිට වෙන ඔක්කොම ටික කලාප කොපු සෛල හරිත ලව වලට තමන්ගේ කැල්වින් චක්‍රය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ අනුව මේ බාහිර පරිසරයේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සුළු ප්‍රමාණයක් තිබුණත් ඒ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ අඩුවෙන් පූටිකා වැහෙනකොට. හැබැයි අඩුවෙන් එකතු වුණත් ඒ හැම CO2 අණුවක්ම අවසානයේදී කලාප කොපු සෛලයකට එක කලාප කොපු සෛලයකට ලබා ගන්න පුළුවන්. ඒ නිසා කලාප කොපු සෛල තුල CO2 සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවත්ව ගන්න පුළුවන්. බාහිර පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ලැබෙන එක අවහිර වුණත්. ඒක තමයි දරුවෝ මෙතන විශේෂත්වය. ඒතර කලාප කොපු සෛල වලට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කර තබා ගන්න පුළුවන්. එහෙම වුණාම C4 ශාකවලට අඩු CO2 සාන්ද්‍රණයක් බාහිර පරිසරය තුල තියෙද්දිත් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි C4 ශාක යාන්ත්‍රණය කියලා කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න යාන්ත්‍රණය තමයි ඒ සාකච්ඡා කළේ. දරුවනේ ඊළඟට C4 ශාකවල තවත් වැදගත්කම් කීපයක්ම තියෙනවා සාකච්ඡා කරන්න. C4 ශාකවල ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාකවලට වඩා වැඩි. C4 ශාකවල ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාකවලටත් වඩා වැඩි. මොකද C4 ශාකවලදී විශාල අස්වැන්නක් නිර්මාණය වෙනවා. එතකොට C4 ශාක වුණත් C3 ශාක වුණත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ජලය ලබා ගන්න අමුද්‍රව්‍යයක් විදිහට. දැන් C3 ශාක වලින් ජලය ලබාගෙන ප්‍රභා සංශ්ලේෂණය කරාට ප්‍රභා ශ්වසන ක්‍රියාවලිය නිසා අස්වැන්නෙන් 50% අඩු වෙනවා.
හැබැයි C4 වල අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට වඩාත්ම කාර්යක්ෂම ලෙස ජලය භාවිතා කරලා තියෙන්නේ කවුද? C4 ශාක. C4 ශාක භාවිතා කරපු ජල අණු සියල්ලම Tamanගේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට යොදාගත්තා. හැබැයි C3 ශාක භාවිතා කරපු ප්‍රභා සංශ්ලේෂණයට භාවිතා කරපු ජල අණු වලින් අස්වැන්න නිර්මාණය වුණේ 150කින් පමණයි. ඒ නිසා C4 ශාක වල ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාක වලට වඩා වැඩි කියන එකත් අපිට පිළිගන්න පුළුවන්. දැන් පූටිකා වැහිලා තියෙද්දි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ යාන්ත්‍රණය නිසා ප්‍රමාණවත් තරම් CO2 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒක මම කලින් සාකච්ඡා කළා. උත්සේදනයෙන් සිදුවන ජලහානිය අවම කරගන්නත් පුළුවන්. උත්සේදනයෙන් සිද්ධ වෙන ජලහානිය අවම කරගන්නත් පුළුවන්. ඒතර ඒ ජලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට. ඒකයි ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C4 ශාකවල C3 වලට වඩා වැඩි වෙන්නේ. ඊළඟ කාරණාව තමයි දරුවනේ කලාපකපු සෛල තුල වැඩි CO2 සාන්ද්‍රණයකදී මේ රුබිස්කෝ එන්සයිමේ ක්‍රියාත්මක වෙන නිසා C3 ශාකවලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් C4 ශාකවල රුබිස්කෝ ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ඕනම එන්සයිමයක් අවශ්‍ය වෙන්නේ ඊටාම සුළු සාන්ද්‍රණයකින් සුළු ප්‍රමාණයකින්. ඒතර සුළු එන්සයිම ප්‍රමාණයකින් උනත් C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කැල්වින් චක්‍රයේ වඩාත් කාර්යක්ෂම ලෙස සිද්ධ වෙනවා. අපි දන්න දෙයක් තමයි අපි එන්සයිම පාඩමේදී මේ දේවල් සාකච්ඡා කළා. එන්සයිම බොහෝමයක් තෘතීක ප්‍රෝටීන්. දැන් ප්‍රෝටීනයක් නිර්මාණය වෙන්න අවශ්‍යම අත්‍යවශ්‍යම මූලද්‍රව්‍යයක් තමයි නයිට්‍රජන්. දැන් එතකොට C4 ශාකවලදී රුබිස්කෝ අවශ්‍ය වෙන්නේ සුළු ප්‍රමාණයක් නිසා එම රුබිස්කෝව නිපදවීමට අවශ්‍ය වෙන්නේ සුළු නයිට්‍රජන් ප්‍රමාණයක් ශාකයකට C3 වලට වඩා. C4 වලදී සුළු නයිට්‍රජන් ප්‍රමාණයක් භාවිතා කරලා නිෂ්පාදනය කරගන්නවා රුබිස්කෝව. ඒතර ඒ රුබිස්කෝ භාවිතා කරලා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කැල්වින් චක්‍රය සිද්ධ වෙනවා. එතකොට C4 ශාකවල නයිට්‍රජන් වැය වෙන්නේ සුළු ප්‍රමාණයයි රුබිස්කෝ නිර්මාණය කිරීම සඳහා. ඉතිරි නයිට්‍රජන් ශාකයේ වෙනත් පරිවෘත්තීය ක්‍රියාවලට යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් C4 ශාකවල නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 වලටත් වඩා වැඩි කියලා. එබැවින් C4 ශාකවලට මේ එන්සයිමෙන් අඩු ප්‍රමාණයයි අවශ්‍ය වෙන්නේ. C3 ශාකවල කැල්වින් චක්‍රයේ සිද්ධ වෙනකොට රුබිස්කෝ අවශ්‍ය වන ප්‍රමාණයට සාපේක්ෂව C4 ශාකවල රුබිස්කෝ අවශ්‍ය වෙන්නේ සුළු වශයෙන්. ඒ නිසා රුබිස්කෝ නිපදවන්න නයිට්‍රජන් භාවිතා වෙන්නේ සුළු වශයෙන්. ඒ නිසා ශාකයක් අවශෝෂණය කරන නයිට්‍රජන් විශාල ප්‍රමාණයක් වෙනත් වැදගත් පරිවෘත්තීය ක්‍රියා සඳහා යොදවන්න පුළුවන්. ඒ අනුව නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 වලට වඩා C4 වල වැඩි. ඒකයි මේ අවසාන කරුණෙන් කියවෙන්නේ. දැන් දරුවනේ මම ඊටාම වැදගත් වගුවකට තමයි යොමු වෙන්නේ. මේ වගුව සම්පූර්ණ කරන්නයි උත්සාහ කරන්නේ අපි. මේ වගුව සම්පූර්ණයෙන්ම හොඳින්ම දැනගන්න ඕනේ මේ සියලුම කරුණු. ලක්ෂණ ටික තියෙනවා C3 වලට C4 වලට කොහොමද මේ ලක්ෂණ වෙනස් වෙන්නේ කියන එක තමයි අපි මේ සංසන්දනය කිරීමේදී දැනගන්න හදන්නේ. දැන් C3 ශාක වලට උදාහරණ සහ C4 ශාක වලට උදාහරණ. දැන් C3 ශාක වලට උදාහරණ වලට අපිට ගන්න පුළුවන් තිරිංගු V වගේ ශාක. C4 ශාක වලට උදාහරණ වලට ගන්න පුළුවන් දරුවනේ බඩ ඉරිඟු. උක්. ඒ වගේම විවිධ තෘණ වර්ග ගන්න පුළුවන්. ඔන්න උදාහරණ. C3 ශාක වලට විශේෂයෙන්ම තිරිඟු V. C4 වලට බඩ ඉරිඟු උක් තෘණ වර්ග යොදා ගන්න පුළුවන්. දැන් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රශස්ත උෂ්ණත්වය. C3 ශාක වල මේ ප්‍රශස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ත් සෙල්සියස් අංශක 25ත් අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් තමයි භාවිතා වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට. නමුත් C4 කියන්නේ ඉතා ඉහළ උෂ්ණත්වයකදී පවා කිසිම අඩුපාඩුවකින් තොරව මේ වැඩේ කාර්යක්ෂමව සිද්ධ වෙනවා. ඒ නිසා C4 ශාකවල සෙල්සියස් 35ක උෂ්ණත්වයේදී පවා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය C3ට වඩා 150කින් වැඩි. 150කින් වැඩි. ඒ නිසා මම ලියනවා සෙල්සියස් 35 දී පවා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය සියයට 50කින් වැඩිය. සෙල්සියස් 35 දී පවා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය 150කින් වැඩි
C4 ශාකවල. දැන් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම. දැන් C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම එක්වරයි සිද්ධ වෙන්නේ. හැබැයි C4 වල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම අවස්ථා දෙකකදී වෙනවා. පත්‍ර මධ්‍ය සෛලවලදීත් වෙනවා, කලාප කොපු සෛලවලදීත් වෙනවා. පත්‍ර මධ්‍ය සෛලවලදී ඇත්තටම බයිකාබනේට් විදිහට තමයි තිර වෙන්නේ. කලාප කොපු සෛලවලදී පැහැදිලිවම කාබන් ඩයොක්සයිඩ් ලෙස තිරවීම සිද්ධ වෙනවා. ඒ අනුව කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම C3 ශාකවල එක් වරකි, C4 ශාකවල දෙවරකි. කොහෙදද? පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛලවලදී. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා කියන ඊළඟ කරුණ. දරුවනේ C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයන් එක්කෙනා ඉන්නේ. ඒ තමයි කාබන් පරමාණු 5ක සංයෝගයක් වන RuBp. 5C සංයෝගයක් වන RuBp, ribulose bisphosphate. දැන් C4 ශාකවල කවුද CO2 ප්‍රතිග්‍රාහකය? දැන් මෙතනදී අවස්ථා දෙකක් තියෙනවානේ. පත්‍ර මධ්‍ය සෛලවලදී PEP කාබන් 3 සංයෝගයක්, කලාප කොපු සෛලවලදී RuBp. ඉතින් අපි මේ දෙකම ලියන්න ඕනේ. පත්‍ර මධ්‍ය සෛලවලදී PEP, PEPද කලාප කොපු සෛලවලදී RuBpද දායක වේ. පත්‍ර මධ්‍ය සෛලවලදී PEPත්, කලාප කොපු සෛලවලදී RuBpත් මේ CO2 ප්‍රතිග්‍රාහකයන් ලෙස ක්‍රියා කරනවා. CO2 ප්‍රතිග්‍රාහකයන් විදියට ක්‍රියා කරනවා. ඊළඟට CO2 තිර කිරීමට අදාළ වන එන්සයිම ගැන අපි සාකච්ඡා කරොත් C3 ශාකවල රුබිස්කෝ එන්සයිමේ දායක වෙන්නේ. රුබිස්කෝ එන්සයිමේ දායක වේ. දැන් C4 වලදී කවුද? පත්‍ර මධ්‍ය සෛලවලදී PEP කාබොක්සිලේස් එන්සයිමයත්, කලාප කොපු සෛලවලදී රුබිස්කෝ එන්සයිමයත් දායක වෙනවා. එන්සයිම දෙකක් දායක වෙනවා. ඒ දෙකම ලියන්න ඕනේ. පත්‍ර මධ්‍ය සෛලවලදී PEP කාබොක්සිලේස්ද කලාප කොපු සෛලවලදී රුබිස්කෝද දායක වේ. රුබිස්කෝද දායක වේ. කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමට ප්‍රථම ඵලය. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී ලැබෙන ප්‍රථම ඵලය 3PGA. C3 ශාකවල 3PGA, ඒ කියන්නේ කාබන් පරමාණු 3 සංයෝගයක්. C4 වලදී මේක ඔක්සලෝ ඇසිටේට් තමයි හිමි වෙන්නේ. ඒක කාබන් 4 සංයෝගයක්. පත්‍ර ව්‍යුහය. ඔන්න ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. දරුවනේ C3 ශාකවල පත්‍ර මධ්‍ය සෛල වලයක් තියෙනවා. කලාප කොපු සෛල සාමාන්‍යයෙන් පිහිටන්නේ නැහැ. කලාප කොපු සෛල පිහිටියොත් එහි හරිත ලව දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කොළ පාටක් දකින්න ලැබෙන්නේ නැහැ. කොළ පැහැති නොවේ. හරි. එතකොට අපි ලියමු මෙහෙම. පත්‍ර මධ්‍ය සෛල පවතී. කලාප කොපු සෛල නොමැත. සාමාන්‍යයෙන් නැහැ. තිබුණොත් ඒවා කොළ පැහැති නොවේ. ඒ කියන්නේ හරිත ලව නැහැ කියන එක. කොළ පැහැති නොවේ කියන්නේ හරිත ලව නැහැ කියන එක. ඉතින් දරුවනේ C4 වල පත්‍ර ව්‍යුහය ඊටම අපි හොඳින් පැහැදිලිව සාකච්ඡා කළා පසුගිය පාඩමේදීත් අද පාඩමේදීත්. ඒ තමයි ක්‍රාන්ස් පටක ව්‍යුහය ඇත.
ක්‍රාන්ස් පටක ව්‍යුහයක් ඇත. ක්‍රාන්ස් පටක ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ සනාල කලාප වටා කලාප කුපු සෛල වලයකුත් ඊටත් පිටතින් පත්‍ර මධ්‍ය සෛල වලයක් කියලා සෛල වල දෙකකින් යුක්තයි ක්‍රාන්ස් පටක ව්‍යුහයක් තියෙනවා. මේ තමයි C3 C4 ශාකවල ලක්ෂණ සංසන්දනය කිරීම. දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමෙන් ලැබෙන පළමු ස්ථායී ඵලයේ කාබන් පරමාණු සංඛ්‍යාව මත ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණ නැත්තම් මාර්ග දෙකක් තියෙනවා. මම ඒක කලිනුත් පැහැදිලි කළා. C3 යාන්ත්‍රණය මෙතනදී ප්‍රථම ස්ථායී ඵලයේ කාබන් පරමාණු 3යි තියෙන්නේ. කවුද 3PGA. C4 යාන්ත්‍රණය කියලා කියන්නේ ප්‍රථම ස්ථායී ඵලයේ කාබන් පරමාණු 4ක් තියෙනවා. ඒ තමයි ඔක්සලෝ ඇසිටේට් OAA. දරුවනේ දැන් අපි ප්‍රභා සංශ්ලේෂණයේ සියලු යාන්ත්‍රණ සාකච්ඡා කරලා අවසන්. ඊළඟට මම එළඹෙන්නේ මේ පාඩමේ අවසාන කොටසට. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක. දැන් භෝග නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ වැදගත්ම ක්‍රියාවලියක්. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ වැඩි වෙන්න භෝග නිෂ්පාදන ක්‍රියාවලියත් වඩාත් කාර්යක්ෂම ලෙස සිද්ධ වෙනවා. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක මොනවද? ප්‍රධාන සාධක 6ක් ඔබේ විෂය නිර්දේශය තුල අන්තර්ගත වෙනවා. ප්‍රධාන සාධක 6ක් විෂය නිර්දේශය තුල අඩංගු වෙනවා. මොනවද මේ සාධක? එකක් තමයි දරුවනේ ආලෝක තීව්‍රතාවය. ආලෝක තීව්‍රතාවය. ඊළඟ සාධකය තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය එක බලපානවා. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය බලපානවා. ඒ වගේම දරුවනේ ජලය නැත්නම් පාංශු ජල ප්‍රමාණය, ප්‍රයෝජ්‍ය ජල ප්‍රමාණය, ජලය නැත්නම් ජල ප්‍රමාණය බලපානවා. ඒ වගේම පරිසර දූෂක නැත්නම් වායු දූෂක බලපානවා. පරිසර දූෂක වායු දූෂක බලපානවා. අවසාන වශයෙන් නිෂේධක බලපානවා. විවිධ නිෂේධක ද්‍රව්‍යත් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු කරන්නයි ඒව හේතු වෙන්නේ. ඉතින් මේවා තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට බලපාන මූලික කරුණු. තවත් කරුණු ගණනාවක් තියෙනවා. නමුත් මූලිකම කාරණා තමයි මේ සාධක. ආලෝක තීව්‍රතාවය, උෂ්ණත්වය, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, ජලය නැත්නම් ජල ප්‍රමාණය, ඒ වගේම පරිසර දූෂක නැත්නම් වායු දූෂක සහ නිෂේධක. ඉතින් මේ සාධක ගැන තමයි අපි දැනගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට, මේ රසායනික ක්‍රියාවලියට සාධක එකකට වඩා අවශ්‍ය වෙනවා. අපි දන්නවා දැන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට අවශ්‍ය වෙන සාධක 6ක් ගැන මම නම් කළා. ඒ සාධක 6ම යම් යම් ප්‍රමාණ වලින් බලපානවා මේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ අඩු වැඩි වීම සඳහා. යනුව කියනවා එනම් එම රසායනික ක්‍රියාවලිය සඳහා සාධක එකකට වඩා බලපානවා. දැන් දරුවනේ ඊළඟට අපි යොමු වෙන්නේ බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මය. මේ පාඩමේදී අපිට සාකච්ඡා කරන්න ලැබෙන තවත් විශේෂ කරුණක්. බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මය. සීමාකාරී සාධක මූලධර්ම ඉදිරිපත් කළේ බ්ලැක්මාන් කියන විද්‍යාඥයා. දැන් මෙතුමා කියනවා මෙන්න මේ වගේ කාරණාවක්. යම්කිසි රසායනික ක්‍රියාවලියක් කෙරෙහි සාධක එකකට වඩා බලපානකොට යම්කිසි රසායනික ක්‍රියාවලියක් කෙරෙහි සාධක එකකට වඩා බලපානකොට ඒ රසායනික ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ. ඒ රසායනික ක්‍රියාවලියේ වේගය නැත්නම් ශීඝ්‍රතාවය තීරණය වන්නේ ඒ අවස්ථාවේදී ඊට බලපාන අවම වශයෙන් බලපාන සාධකයේ මත. අවම මට්ටමින් බලපාන සාධකයේ මත තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ සමස්ත රසායනික ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ. ඉතින් ඒක අපිට මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන් උදාහරණයකින්. මේ බලන්න. මම මේකට යොදා ගන්න උදාහරණය තමයි මේ වගේ අපි ගමුකෝ වීදුරුවක් කියලා. මේ වීදුරුව නිර්මාණය වෙන්නේ වීදුරු තහඩු කීපයකින්. දැන් ත්‍රිමාණව හිතුවොත් මෙන්න එක තහඩුවක්. එකයි. මෙන්න දෙවෙනි තහඩුව. මෙන්න තුන්වෙනි තහඩුව. මෙන්න හතරවෙනි තහඩුව. දැන් මේ අනුව වීදුරු තහඩු හතරක් එකම උසක් තියෙන
වීදුරු තහඩු 4කින් තමයි මේ වීදුරුව නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ වීදුරුවට සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන් ජල ප්‍රමාණය කොච්චරයිද? මේ වීදුරුවේ ඉහළම මට්ටම දක්වා පුරවන්න පුළුවන්. ඊට වඩා වතුර එකතු කරන්න ඒ වතුර මෙතනින් පිටාර ගැලීමක් සිද්ධ වෙනවා. ඉවත් වීමක් සිද්ධ වෙනවා. දැන් මම මේ වීදුරුවේ වෙනසක් කරනවා. මෙහෙම ගමු. මේ වීදුරුවේ දරුවනේ එක වීදුරු තහඩු කොටසක් මම ඒකේ දිග අඩු කරනවා. හරි? මෙන්න මේ කොටස මම ඉවත් කරනවා. මේ කොටස මම ඉවත් කරලා තියෙන්නේ. හරි? දැන් මෙන්න එකක් තියෙනවා. එකයි. මෙන්න දෙවෙනි එක. මෙන්න තව එකක්. මෙන්න අනිත් එක. දැන් මෙතනින් කපලා ඉවත් කරලා තියෙන්නේ. දැන් මේකට කොච්චර ජලය පුරවන්න පුළුවන්ද? කොච්චර පිරෙව්වත් මේ අඩුම උසක් තියෙන වීදුරු තහඩුව දක්වා තමයි ජලය පිරෙන්නේ. ඊට වඩා කොච්චර ජලය පුරවන්න උත්සාහ කරත් පිරෙන්නේ නැහැ. අනිත් වීදුරු තහඩුව ඔක්කොම ඊට වඩා උසින් වැඩි වුණත් ජලය පිරෙන්නේ මේ උසින් අඩු වීදුරු තහඩුවේ මට්ටම දක්වා පමණයි. මේකම නේද මේ බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මෙනුත් කියන්නේ. යම්කිසි රසායනික ක්‍රියාවලියක් කෙරෙහි සාධක එකකට වඩා බලපාන විට එම රසායනික ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයේ තීරණය වන්නේ ඒ අවස්ථාවේ අවම මට්ටමින් ලැබෙන සාධකයේ මතයි. හරිම සරලයි. සාධක ඔක්කොම සමානව ලැබුණත් එක සාධකයක් අඩුවෙන් නම් ලැබෙන්නේ ඒ සාධකයේ මත තමයි සමස්ත ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ. වීදුරුවේ උදාහරණයෙන් තේරුම් ගමු. හරි. යම් රසායනික ක්‍රියාවලියක් සඳහා සාධක එකකට වඩා බලපාන විටදී එම ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වන්නේ එම ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයේ තීරණය වන්නේ එම අවස්ථාවේදී අවම මට්ටමින් ලැබෙන සාධකය මතයි. ඒ අවස්ථාවේදී අවම මට්ටමේ ලැබෙන සාධකයේ මත තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ. රසායනික ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයේ තීරණය වෙන්නේ. දැන් හොඳම උදාහරණයක් තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අදාළව මේ ආලෝක තීව්‍රතාවය කියන සාධකය. දැන් ආලෝක තීව්‍රතාවය අඩුවෙන් ලැබෙද්දී අනිත් සාධක කොයිතරම් විශාල වශයෙන් ලැබුණත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ තීරණය වෙන්නේ ඒ අඩුවෙන් ලැබෙන ආලෝක තීව්‍රතාවය මත. ඒ නිසාම දැන් ආලෝක තීව්‍රතාවය ගැන මම යම්කිසි අදහස් ටිකක් ඔබට කියන්න කැමතියි. ආලෝක තීව්‍රතාවය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. දැන් මෙතනදී මේ ආලෝක තීව්‍රතාවය කියලා අදහස් කරන්නේ ඒකක ශේෂ්ඨ මතට පතිත වන ආලෝක කිරණ ප්‍රමාණය. නැත්නම් ආලෝක ශක්ති ප්‍රමාණය. එතකොට ආලෝක තීව්‍රතාවය වැඩි කරගෙන යනකොට ඒ කියන්නේ ඒ ශේෂ්ඨ මත පතිත වන ආලෝක කිරණ ප්‍රමාණය වැඩි කරගෙන යනකොට පැහැදිලිවම ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නැත්නම් වේගය වැඩි වෙනවා. එක්තරා මොහොතකදී ආලෝක තීව්‍රතාවය වැඩි කළත් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය තවදුරටත් වැඩි නොවි නියත ඒකාකාර අගයක පවතිනවා. ඇයි මෙහෙම වෙන්නේ? ආලෝක තීව්‍රතාවය තවත් වැඩි කරනවා. නමුත් ප්‍රභා සංශ්ලේෂණ වේගය පොඩ්ඩක්වත් වැඩි වෙන්නේ නැහැ. එකම මට්ටමකින් තියෙනවා. මේකට හේතුව බ්ලැක්මාන්ගේ සීමාකාරී මූලධර්මයේ අනුව සලකලා බැලුවොත් ආලෝක තීව්‍රතාවය කියන සාධකයේ කොයිතරම් දුන්නත් මේ මොහොතේ ප්‍රභා සංශ්ලේෂණයට බලපාන අනෙකුත් සාධක අතරින් යම් සාධකයක් හෝ සාධක කීපයක් සීමාකාරී වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ප්‍රභා සංශ්ලේෂණ වේගය ආලෝක තීව්‍රතාවයේ වැඩි කිරීමෙන් වැඩි කරන්න බෑ. ඇයි? වෙනත් සාධකයක සීමාකාරී බවක් හේතු වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ඒ සාධකය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. බලන්න. යම් අවස්ථාවකදී ආලෝක තීව්‍රතාවය වැඩි කළද වෙනත් සාධකයක් සීමාකාරී වීම නිසා ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වන්නේ නැත.
සාමාන්‍ය තත්ත්වයටදී ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන සීමාකාරී සාධකය කවුද? කාබන් ඩයොක්සයිඩ්. ප්‍රධානම සීමාකාරී සාධකය කාබන් ඩයොක්සයිඩ්. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළයි නම් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය සාමාන්‍යයෙන් වැඩි. අපිට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි කරගන්න පුළුවන්. දැන් මේක වාණිජමය වශයෙන් භාවිතා වන අවස්ථාවකට උදාහරණයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම හරිත ගෘහයක්. අපි කියන්නේ ග්‍රීන් හවුස් එකක් කියලා. මේ වගේ හරිත ගෘහයන් තුල විශේෂයෙන්ම වගා කරන භෝග ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි තක්කාලි. ඒ වගේම බෙල් පෙපර්. ඒ වගේම ස්ට්‍රෝබෙරි. මේ වගේ වාණිජමය වටිනාකම ගොඩක් වැඩි භෝග වර්ග තමයි විශේෂ තත්ත්වයටතේ හරිතාගාර තුල වගා කරන්නේ. දැන් හරිතාගාරයක් තුලදී තක්කාලි වගා කරනකොට ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් පවත්වා ගැනීමෙන් ඒ තක්කාලි අස්වැන්න වැඩි කරගන්න පුළුවන් කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. ඒ නිසා වගාකරුවන් හරිතාගාර තුල තක්කාලි වගේ භෝග වගා කරද්දී කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සෑම විටම උත්සාහ කරනවා. දැන් අධික ආලෝක තීව්‍රතාවයක් යටතේ සිද්ධ වෙන ගැටලුවක් තමයි හරිතප්‍රද විරංජනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරිතප්‍රද වල වර්ණය වෙනස් වෙලා හරිතප්‍රද බිඳ වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නැවත අඩු වෙන්න පුළුවන්. අධික ආලෝක තීව්‍රතා තත්ත්වයටතේදී හරිතප්‍රද විරංජනය වෙලා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ හින්දා අධික ආලෝක තීව්‍රතා වලින් ආරක්ෂා වෙන්න ශාක විවිධ උපක්‍රම අනුවර්තන අනුගමනය කරනවා. මොනවද? එකක් තමයි ඝන උච්චර්ම පවතින එක. මේ ඝන උච්චර්මයක් තිබ්බ මේ ඝන උච්චර්මයේ හරහා ආලෝකයට පහසුවෙන් විනිවිද යන්නට අපහසුයි. ඒ නිසා අධික ආලෝක තීව්‍රතා නිසා හරිතප්‍රද වලට සිද්ධ වෙන හානි අවම කරන්න පුළුවන් ඝන උච්චර්ම පැවතීම. ඒ වගේම අපිචර්මීය කේශර කියලා උපාංග තියෙනවා සමහර ශාකවල. මේ අපිචර්මීය කේශර පැවතීම නිසා ආලෝක කිරණ විශේෂයෙන්ම පරාවර්තනය වෙනවා මේ අපිචර්මීය කේශරවල පතිත වීමෙන්. ඒවා පරාවර්තන පෘෂ්ඨ ලෙස ක්‍රියා කරලා ආලෝක කිරණ පරාවර්තනය කරලා අර අධික ආලෝක තීව්‍රතාවයක් ශාක පත්‍ර වලට ලැබීම අවම කරනවා. යනු අධික ආලෝක තීව්‍රතාවයෙන් ආරක්ෂා වෙන්න ශාකවල ඝන උච්චර්ම ඒ වගේම අපිචර්මීය කේශර වැනි උපාංග පවතින එක දායකත්වයක් සපයනවා. එහෙමනම් දරුවනේ අවසාන වශයෙන් ආලෝක තීව්‍රතාවයට අදාළව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ විචලනය වන ප්‍රස්ථාරයක් තියෙනවා. දැන් මේ ප්‍රස්ථාරය දිහා බලන්න. x අක්ෂය ඔස්සේ ඉදිරියට යාමේදී ආලෝක තීව්‍රතාවය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වැඩිවීමත් සමග බලන්න ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි වුණා. මේ අවස්ථා හතරෙදිම වැඩි වුණා. නමුත් ඉන්පසු ආලෝක තීව්‍රතාවය කොයිතරම් වැඩි කරත් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැතුව නියත අගයන් වල පවතිනවා. ඉතින් මේකට හේතුව මොකද්ද? මේකට හේතුව තමයි එක උෂ්ණත්වවලදී සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණවලදී මේ ක්‍රියාවලිය සීමාකාරී වීම. ඒ කියන්නේ සීමාකාරී සාධක ලෙස උෂ්ණත්වය සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය බලපානවා. ඒ බව තමයි මේ ප්‍රස්ථාරය තුලින් අපිට නිරූපණය වෙන්නේ. ඒ අනුව දරුවනේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අදාළ සියලු සිද්ධාන්තමය කරුණු අපි සාකච්ඡා කරලා අවසන්. දැන් ඊළඟට තියෙන්නේ ප්‍රශ්නාවලියට යොමු වෙන්න. ඒ ප්‍රශ්නාවලියේ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කිරීමෙන් මේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම් මාලාව අවසන් වෙනවා. අපි එහෙමනම් ප්‍රශ්නාවලියට දැන් යොමු වෙමු. පළමු ප්‍රශ්නයට යොමු වෙමු. ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතය ඇඳ දක්වන්න. හරි. දරුවනේ මේ බලන්න. පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කුපු සෛල වල තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. පත්‍ර මධ්‍ය සෛලවලදී PEP ඉන්නවා. එයා බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කරනවා. මේ ක්‍රියාවලියට උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වය සපයන්නේ PEP කාබොක්සිලේස් එන්සයිමය. දැන් මේ ක්‍රියාවලියේදී ප්‍රතිඵලයක් විදිහට කාබන් පරමාණු 4ක් දරන ඔක්සලෝ ඇසිටේට් නිර්මාණය වෙනවා. නිපද වෙනවා. බයිකාබනේට් ඇති කිරීමට දායක වෙන්නේ කාබනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිම. ඒකත් මතක් කරන්න ඕනේ. ඔක්සලෝ ඇසිටේට් වඩාත් ස්ථායී සංයෝගයක් බවට පත් වෙනවා. ඒ සංයෝගය මැලේට් හෝ ඇස්පර්ටේට් විය හැකියි. මේවත් කාබන් 4 සංයෝග. මේ ක්‍රියාවලිය සඳහා දායක වෙනවා NADPH ආලෝක ප්‍රතික්‍රියාවේ නිෂ්පාදනය වෙච්ච NADPH
ඔක්සිකරණයට ලක් වෙලා තමයි ඔක්සලෝ ඇසිටේට් මැලේට් බවට ඔක්සිහරණය කරවන්නේ. දැන් මේ මැලේට්ට පත්‍ර මධ්‍ය සෛල වලින් කලාප කුපු සෛල වලට විසරණය වෙන්න සිද්ධ වෙනවා. ඒ විසරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්ලාස්ම බන්ධ රාශියක් හරහා. එතකොට මේ තමයි පත්‍ර මධ්‍ය සෛල. හරි. මම මෙතනින් ලියන්නම්. පත්‍ර මධ්‍ය සෛල. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මයේ නැත්නම් සයිටෝසෝලේ. දැන් මැලේට් විසරණය වෙනවා. මැලේට් වගේම මෙතනදී NADP+ එයත් විසරණය වෙනවා. හරි. දැන් මොකද මැලේට්ට වෙන්නේ? දරුවනේ මැලේට් මේ කලාප කුපු සෛලවලදී කාබොක්සිල් හරණ ක්‍රියාවලියකට ලක් වෙනවා. මැලේට් කලාප කුපු සෛලවලදී කාබොක්සිල් හරණ ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස කාබන් පරමාණු 3ක පයිරුවේට් නිෂ්පාදනය වෙනවා. පයිරුවේට් මැලේට් බිඳ වැටෙනවා. කාබන් 3 පයිරුවේට් නිපද වෙනවා. ඒ නිසාම මැලේට්ගේ කාබොක්සිල් හරණ ක්‍රියාවලිය නිසා CO2 අණුව බැගින් පිට වෙනවා. එක මැලේට් අණුවකින් CO2 අණුව බැගින් ඉවත් වෙනවා. ඒ වගේම NADP+ බවට ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙනවා. මේ සෑදෙන පයිරුවේට් නැවත පත්‍ර මධ්‍ය සෛලවලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා පත්‍ර මධ්‍ය සෛලවලදී මේ පයිරුවේට් නැවත PEP බවට පත් වෙනවා. පත්‍ර මධ්‍ය සෛලවලදී පයිරුවේට් PEP බවට පත් වෙනවා. මේ සඳහා ආලෝක ප්‍රතික්‍රියාවෙන් නිෂ්පාදනය වෙච්ච ATP වැය වෙනවා. ATP වැය වෙනවා. උදේ පත්‍ර මධ්‍ය සෛල වලට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය හරි. දැන් අපි කලාප කුපු සෛල වලට එමු. කලාප කුපු සෛල. දැන් කලාප කුපු සෛල වලදී මොකද වෙන්නේ? මේ කාබන් ඩයොක්සයිඩ් කලාප කුපු සෛල හරිත ලව පංජරය තුලට ඇතුල් වෙනවා. එතනදී මොකද වෙන්නේ? හරිත ලව පංජරය තුලදී කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාවට සම්බන්ධ වෙනවා. මෙන්න තියෙනවා RUBP. කාබන් 6 අස්ථායී ඵලයක් නිර්මාණය වෙනවා. ඒ අස්ථායී ඵලය 3PGA අණු දෙකක් බවට නැවතපත් වෙනවා. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරනවා රුබිස්කෝ කියන එන්සයිමය මගින්. රුබිස්කෝ 3PGA 1,3 බිස්පොස්පෝ ග්ලිසරේට් බවට පත් වෙනවා. අණු දෙකක් නිර්මාණය වෙනවා. මේ ක්‍රියාවලියට ATP ශක්තියෙන් කොටසක් වැය වෙනවා. මේ ATP නිපද වෙන්නේ කලාප කොපු සෛල හරිත ලවවල චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය සිද්ධ වීමේදී ප්‍රභා පොස්පොරයිලීකරණය. 1,3 බිස්පොස්පොග්ලිසරේට් ඔක්සිහරණය වෙලා G3P බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියට මේ හැදිච්ච NADPH වැය වෙනවා. මේ NADPH වැය වෙන්නේ මේ ක්‍රියාවලිය සඳහා. NADPH වැය වෙනවා මේ ක්‍රියාවලිය සඳහා. G3P වලින් කොටසක් කාබෝහයිඩ්‍රේට් වෙද්දී ඉතිරි කොටස RUBP ප්‍රතිජනනයට වැය වෙනවා. යොදා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදීත් ATP ශක්තිය කොටසක් මේ ප්‍රතිජනන ක්‍රියාවලියට භාවිතා වෙනවා. ඒතර දරුවනේ මේ තමයි කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? කලාප කුපු සෛලවල. කලාප කුපු සෛල හරිත ලවවල තමයි මේ කැල්වින් චක්‍ර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර මේ තමයි කලාප කොපු සෛල. එහෙමනම් දරුවන්ට පැහැදිලි ඇති C4 ප්‍රභා සංශ්ලේෂණ පතේ මුළුමනින්ම මම සාකච්ඡා කළා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කුපු සෛල හරිත ලව අතර පවතින වෙනස්කම් මොනවාද? පත්‍ර මධ්‍ය සෛල හරිත ලව සාපේක්ෂව විශාලයි, කලාප කුපු සෛල හරිත ලව සාපේක්ෂව කුඩයි. ඒක පළවෙනි වෙනස. පත්‍ර මධ්‍ය සෛල හරිත ලව
සාපේක්ෂව විශාලයි කලාප කොපු සෛල හරිතලව. සාපේක්ෂව කුඩයි. සාපේක්ෂව කුඩයි. දෙවනි වෙනස. දැන් පත්‍ර මධ්‍ය සෛල වල හරිතලව වල ග්‍රැනා හොඳට විකසනය වෙලා තියෙනවා. කලාප කොපු සෛල හරිතලව වල ග්‍රැනා විකසනය වෙලා නැහැ. ග්‍රැනා දුර්වලයි. නැත්තම් ග්‍රැනා නැත්තටම නැහැ. පත්‍ර මධ්‍ය සෛල වල හොඳින් ග්‍රැනා විකසනය වී ඇත. කලාප කොපු සෛල වල ග්‍රැනා විකසනය නොවේ නැත්තම් ග්‍රැනා නැත. ඊළඟට දැන් පත්‍ර මධ්‍ය සෛලවල ග්‍රැනා හොඳට විකසනය වෙලා තියෙන නිසා පංජර අවකාශය අඩුයි. හැබැයි කලාප කොපු සෛල හරිතලවල විශාල පංජරයක් පවතිනවා. ඒක ලියන්න පුළුවන්. පත්‍ර මධ්‍ය සෛල හරිතලව වල පංජරය අවම වේ. හැබැයි කලාප කොපු සෛල හරිතලව වල සෛලවල හරිතලව වල විශාල පංජරයක් ඇත. විශාල පංජරයක් ඇත. තව එක වෙනසක් අපිට කියන්න පුළුවන්. තව වෙනස්කම් දෙකක් ඇත්තටම එකතු කරන්න පුළුවන්. පත්‍ර මධ්‍ය සෛල හරිතලව වල පිෂ්ඨ කණිකා නැහැ. කලාප කොපු සෛල හරිතලව වල පිෂ්ඨ කණිකා තියෙනවා. පත්‍ර මධ්‍ය සෛල හරිතලව තුල පිෂ්ඨ කණිකා නැත. කලාප කොපු සෛල හරිතලව තුල පිෂ්ඨ කණිකා ඇත. අවසන් වශයෙන් කියන්න පුළුවන් දරුවනේ පත්‍ර මධ්‍ය සෛල හරිතලව වල ආලෝක ප්‍රතික්‍රියාව ප්‍රබල ලෙස සිද්ධ වෙනවා. කලාප කොපු සෛල හරිතලව වල සිද්ධ වෙන්නේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව. දැන් ගිය පාඩමේදී පසුගිය පාඩමේදී මම කියලා දුන්නා මේ ශ්‍රම විභාජනයක් ගැන. මම ඔබට පැහැදිලි කරා කොහොමද මේ කමිසයක් නිර්මාණය වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කමිසයක් නිර්මාණය කිරීම කීප දෙනෙක්ට බාරගෙන කරන්න පුළුවන් වැඩක්. එක්කෙනෙක් කමිසය මහනවා. තවත් කෙනෙක් සාක්කුව නිර්මාණය කරනවා. තව කෙනෙක්ට පුළුවන් බොත්තම් ටික නිර්මාණය කරන්න. තව කෙනෙක්ට පුළුවන් මේක හොදලා වේලලා අයන් කරලා ඒක ඇසුරුම් කරන්න. තව කෙනෙක්ට ප්‍රවාහනය කරන්න පුළුවන්. දැන් මෙහෙම තමයි අපිට කමිසයක් ලැබෙන්නේ. මේ නිෂ්පාදන ක්‍රියාවලිය මේක. ඒතර මේ ක්‍රියාවලියට කියනවා කීප දෙනෙක් මේකේ එක එක කොටස් බාරගෙන කරන නිසා ශ්‍රම විභාජනයක් සිද්ධ වෙනවා කියලා. මතකද ශ්‍රම විභාජනය? දැන් මෙතනත් වෙන්නේ එහෙම දෙයක් තමයි. ආලෝක ප්‍රතික්‍රියාවයි කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාවයි සෛල දෙකක් වෙන වෙනම බාරගෙන කරනවා. ඒ නිසා වඩාත් කාර්යක්ෂම ලෙස මේ ක්‍රියාවලි දෙකම සිදු වෙනවා. එකම සෛලයකින් මේ දේ කරනවාට වඩා සෛල දෙක වෙන වෙනම තම තමන්ගේ කාර්යභාරයන් ඉෂ්ට කරනවා. මේකට තමයි ශ්‍රම විභාජනය කියන්නේ. හරි. එහෙමනම් අවසාන වෙනස්කම තමයි පත්‍ර මධ්‍ය සෛල. පත්‍ර මධ්‍ය සෛලවල ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් සිදුවේ. ආලෝක ප්‍රතික්‍රියාව පත්‍ර මධ්‍ය සෛලවල හොඳින් සිදු වෙනවා. කලාප කොපු සෛලවල කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව හොඳින් සිදු වෙනවා. කලාප කොපු සෛලවල කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව හොඳින් සිදුවේ.
එමනම් දරුවනේ මෙන්න පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කුපු සෛල හරිත ලවවල තියෙන වෙනස්කම්. තව එකපාරක් මේක සාරාංශීකරණයකට එමු. පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලව සාපේක්ෂව විශාලයි. කලාප කුපු සෛලවල හරිත ලව සාපේක්ෂව කුඩයි. පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලවවල හොඳින් ග්‍රැනා විකසනය වෙලා තියෙනවා. පංජර කණිකා හොඳට විකසනය වෙලා තියෙනවා. හැබැයි කලාප කුපු සෛලවල ග්‍රැනා එහෙම නැත්නම් පංජර කණිකා විකසනය වීම දුර්වලයි. එහෙම නැත්නම් පංජර කණිකා කොහෙත්ම නැහැ. තුන්වෙනි ලක්ෂණය පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලවවල පංජර අවකාශය හරිම අඩුයි, අල්පයි, අවමයි. හැබැයි කලාප කුපු සෛලවල විශාල පංජර අවකාශයක් තියෙනවා. විශාල පංජරයක් තියෙනවා. පත්‍ර මධ්‍ය සෛල හරිත ලවවල පිෂ්ඨ කණිකා නැහැ. හැබැයි කලාප කුපු සෛල හරිත ලවවල පැහැදිලිවම පිෂ්ඨ කණිකා තියෙනවා. මොකද එතන තමයි පිෂ්ඨය නිර්මාණය වෙන්නේ. පත්‍ර මධ්‍ය සෛල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාව ඊටාම හොඳින් කාර්යක්ෂම ලෙස කරනවා. හැබැයි කලාප කුපු සෛලවල කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව තමයි හොඳින් දිරිගැන්වීමක් සිද්ධ වෙන්නේ. දැන් දරුවනේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු. PP කාබොක්සිලේස් එන්සයිමය රුබිස්කෝ එන්සයිමයට වඩා කාර්යක්ෂම වෙන්න හේතු. පළවෙනි හේතුව තමයි PEP බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කිරීම වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කරන්න කාබොක්සිලේස් එන්සයිමයට පුළුවන්. ඒක පළවෙනි හේතුව. PP මගින් බයිකාබනේට් ප්‍රතිග්‍රහණය කාර්යක්ෂම ලෙස සිදු කිරීම. දෙවනි හේතුව තමයි PEPO2 සමග බන්ධුතාවයක් නොදැක්වීම. ඒකට දායක වෙන්නේ කාබොක්සිලේස්. PP කාබොක්සිලේස් දායක වෙන්නේ. PP ඔක්සිජන් සඳහා බන්ධුතාවයක් නොදැක්වීම. බන්ධුතාවයක් නොදැක්වීම. PP ඔක්සිජන් සඳහා බන්ධුතාවයක් නොදැක්වීම. මේ හේතු දෙක තමයි කාබොක්සිලේස් PP කාබොක්සිලේස් රුබිස්කෝට වඩා කාර්යක්ෂම වෙන්න හේතු. අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. C4 පතේ වැදගත්කම් මොනවාද? දැන් පළවෙනි වැදගත්කම තමයි දරුවනේ C4 පතේ නිර්මාණය වීමත් සමග අපිට පේන දෙයක් තමයි, අපි දැක්ක දෙයක් තමයි රුබිස්කෝ එන්සයිමේ අවකාශමය වශයෙන් වෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ රුබිස්කෝ එන්සයිමේ පවතින්නේ කලාප කුපු සෛල හරිත ලව පංජරේ. හැබැයි පත්‍ර මධ්‍ය සෛල හරිත ලව ග්‍රැනාවල ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා. ප්‍රභා ජල විච්ඡේදනය හොඳින් සිද්ධ වෙලා. ඉතා හොඳින් සිද්ධ වෙනවා. එතනදී ඔක්සිජන් කොයිතරම් නිෂ්පාදනය වුණත් ඒ ඔක්සිජන්ට රුබිස්කෝ එන්සයිමේ සමග ගැටෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේකටයි මේ අපි කියන්නේ අවකාශමය වශයෙන් වෙන් වෙනවා කියලා. දෙන්න ගෙවල් දෙකක පරිසර දෙකක ඉන්නේ. ස්ථාන දෙකක ඉන්නේ. ඒ නිසා මේ දෙන්නට ඍජුව මුණ ගැහෙන්න ගැටෙන්න නොහැකි නිසා පැහැදිලිවම ප්‍රභාස්වසනයට තියෙන අවකාශයේ ප්‍රභාස්වසන මාර්ගයේ වැහිලා තියෙනවා. අවහිර වෙලා තියෙනවා. මේක පළවෙනි වැදගත්කම. ඒ නිසාම අඩු CO2 සාන්ද්‍රණයකදී පවා කලාප කුපු සෛලවලදී RUBPට සිද්ධ වෙනවා CO2ව ප්‍රතිග්‍රහණය කරන්න. මොකද RUBPට අවස්ථාවක් නැහැ ඔක්සිජන් සමග සම්බන්ධ වෙන්න. ඒ නිසා රුබිස්කෝ එන්සයිමේටත් RUBPටත් සිදු වෙනවා කාබන් ඩයොක්සයිඩ් සමගම සම්බන්ධ වෙන්න අඩු CO2 සාන්ද්‍රණයකදී පවා. ඉතින් ඒක පළවෙනි වැදගත්කම. අපි ලියමු. රුබිස්කෝ හා ඔක්සිජන් අවකාශමය වශයෙන් වෙන් වී පවතින බැවින් අවකාශමය වශයෙන් වෙන් වී පවතින බැවින් ප්‍රභා ශ්වසනයට ඇති මාර්ගය අවහිර වේ. මේ නිසා අඩු CO2 සාන්ද්‍රණයකදී පවා මොනවා වෙනවද? RUBP කාර්යක්ෂම ලෙස CO2 ප්‍රතිග්‍රහණය කරයි. දෙවනි කාරණාව. දරුවනේ
C3 ශාකවලට වඩා C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ජලය භාවිතා කිරීම සාපේක්ෂව වැඩි. ඇයි මෙහෙම වෙන්නේ? අපි දන්නවා C4 ශාක සෙල්සියස් 35ක වගේ ඉහළ උෂ්ණත්වයකදී පවා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය 50%කින් සිද්ධ වෙනවා. මම ඒක දරුවන්ට පැහැදිලි කරා. එතකොට සෙල්සියස් 35 වගේ අවස්ථාවකදී පැහැදිලිවම පූටිකා වැහෙනවා. පූටිකා වැසීමත් සමග උත්සේදනය මගින් ජලය ඉවත් වෙන එක වළකිනවා. උත්සේදනය මගින් ජලය ශාකයෙන් හානි වෙන එක, ශාක පත්‍ර වලින් හානි වෙන එක වළකිනවා. එතකොට ඒ ජලයත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා C4 ශාකවල ජල භාවිතය වඩාත් කාර්යක්ෂමයි C3 ශාකවලට වඩා. අන්න ඒ අදහස අපි ලියමු. C4 ශාක ජලය භාවිතා කිරීම. ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය. C3 ශාකවලට වඩා වැඩිය. C3 ශාකවලට වඩා වැඩිය. C4 ශාක ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාකවලට වඩා වැඩි. දැන් තුන්වෙනි කාරණාව දරුවනේ C4 ශාක ඇතුළේදී රුබිස්කෝ එන්සයිමේ කාර්යක්ෂමතාවය C3 ශාකවල රුබිස්කෝ එන්සයිමේ කාර්යක්ෂමතාවයට වඩා වැඩි. ඇයි? අඩු CO2 සාන්ද්‍රණයකදී පවා C4 ශාකවල රුබිස්කෝ සූදානම් කාබන් ඩයොක්සයිඩ් සමග බැඳෙන්න. එතකොට CO2 සාන්ද්‍රණය අඩු නම් අඩු රුබිස්කෝ සාන්ද්‍රණයකින් පවා මේ කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව දිරිගැන්වෙනවා. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව සිදු වෙනවා. එතකොට රුබිස්කෝ කියන්නේ එන්සයිමයක්. අපි දන්නවා එන්සයිම පාඩමේදී මම පැහැදිලි කරා ඔබට එන්සයිම බොහෝමයක් තෘතීක ව්‍යුහයක් දරන ප්‍රෝටීන. දැන් ප්‍රෝටීන නිර්මාණය වීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලින් ඉහළම මූලද්‍රව්‍ය තමයි නයිට්‍රජන්. දැන් එතකොට රුබිස්කෝ එන්සයිමේ නිපදවන්න නයිට්‍රජන් අවශ්‍යයි. C4 ශාකවලදී රුබිස්කෝ අවශ්‍ය වෙන්නේ සුළු සාන්ද්‍රණයකින් නිසා රුබිස්කෝ නිපදවීමට C4 ශාකවල නයිට්‍රජන් භාවිතා වෙන්නේ අඩුවෙන්. එතකොට ශාකයේ වෙනත් වැදගත් පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා භාවිතා කිරීමට තියෙන නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. එතකොට නයිට්‍රජන් ශාක තුල C4 ශාක තුල නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මොකද රුබිස්කෝ හදනවට විතරක් නෙමෙයි නයිට්‍රජන් ඕන වෙන්නේ, තව තවත් ශාකයේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියාවලට නයිට්‍රජන් ඕනේ. එතකොට ඒ සෑම ක්‍රියාවලියකටම අර මූලකේශ මගින් උරාගත්ත නයිට්‍රජන් යොදවලා ශාකයේ සියලුම ක්‍රියා කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන්. සමහර ක්‍රියාවලට නයිට්‍රජන් අවශ්‍ය වුණාම රුබිස්කෝ නිපදවීමට නයිට්‍රජන් ගොඩාක් වැය වුණොත් ඒ ක්‍රියාවලි අර වෙනත් ක්‍රියාවලි වලට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය නිසි පරිදි නොලැබීම නිසා ඒ ක්‍රියාවලි අඩපණ වෙන්න දුර්වල වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ C3 ශාකවල. C4 ශාකවලදී රුබිස්කෝ නිපදවන්න අවශ්‍ය වෙන්නේ නයිට්‍රජන් සුළු ප්‍රමාණයයි. සුළු ප්‍රමාණයෙන් වුණත් රුබිස්කෝ තමන්ගේ කාර්යභාරය කිසිම අඩුවක් නැතුව කරනවා. ඒ නිසා නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාකවලට වඩා C4 ශාකවල ඉහළින්ම පවතිනවා. C4 ශාකවල නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 ශාකවලට වඩා වැඩි. මීට හේතු වන්නේ C4 ශාකවල රුබිස්කෝ නිපදවීමට අවම නයිට්‍රජන් ප්‍රමාණයක් භාවිතා වීමයි. හතරවෙනි කාරණාව තමයි දරුවනේ දැන් අර උණුසුම් වියලි ආලෝක තීව්‍රතාවයේ වැඩි පරිසර තත්ත්වයකට අපි කලින් කිව්වා වගේම පූටිකා වැහිලා යනවා. එතකොට පූටිකා වැහිලා ගියාම කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍රය ඇතුළට ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් ඌනතාවයක් මතුවෙන්න පුළුවන්. නමුත් C4 ශාකවලදී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කාබන් ඩයොක්සයිඩ් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා C4 ශාකවල.
පත්‍ර මධ්‍ය සෛල වලින් ලබාගත් කාබන් ඩයොක්සයිඩ් සියල්ලම එක කලාප කුපු සෛලයකට ලබා දෙන නිසා පත්‍ර මධ්‍ය සෛල කීපයකින් ලබාගත් කාබන් ඩයොක්සයිඩ් එක කලාප කුපු සෛලයකට ලබා දෙන නිසා කලාප කුපු සෛල තුල ඉහළ CO2 සාන්ද්‍රණයක් පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් පූටිකා වැසී යන බැවින් CO2 ඌනතාවයක් පැවතියත් කාබන් ඩයොක්සයිඩ් යාන්ත්‍රණය මගින් පත්‍ර මධ්‍ය සෛල කිහිපයකින් කලාප කොපු සෛලයකට CO2 සපයන බැවින් කලාප කොපු සෛලවල ඉහළ CO2 සාන්ද්‍රණයක් පවත්වා ගත හැකිය. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය අඩුවකින් තොරව සිද්ධ වෙනවා. එමනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට අපි යමු. මෙන්න අපි සාකච්ඡා කරපු වගුව නැවත අපිට ලියන්න තියෙනවා. උදාහරණ ශාක විදිහට මම කලින් ඔබට ලිව්වා උදාහරණ තිරිංගු V වර්ග. තව මෙතනට උදාහරණයක් එකතු කරන්න පුළුවන් දරුවනේ බාර්ලිත් මෙතනට ගන්න පුළුවන්. බාර්ලි C3 ශාක වලට. C4 වලට පැහැදිලිවම කලින් උදාහරණ ටිකම බඩ ඉරිංගු ඒ වගේම උගස් ඒ වගේම තෘණ වර්ග යොදා ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රශස්ත උෂ්ණත්වයේ C3 ශාකවල සෙල්සියස් අංශක 15ත් සෙල්සියස් අංශක 25ක් තමයි ප්‍රශස්ත උෂ්ණත්වය. C4 වලදී කොහොමද වෙන්නේ? සෙල්සියස් 35 දී පවා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවයේ 50%කින් වැඩි. සෑහෙන හොඳ අගයක් එක. සෙල්සියස් 35 දී පවා ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය 50%කින් වැඩි. CO2 තිර කිරීම එක්වරයි සිද්ධ වෙන්නේ C3 ශාකවල, C4 ශාකවල දෙවරක් සිද්ධ වෙනවා. එක්වරකි දෙවරකි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය C3 ශාකවල කාබන් පරමාණු 5ක් දරන RuBp. කාබන් 5 RuBp. හැබැයි C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවලදී PEP, කලාප කොපු සෛලවලදී RuBp. පත්‍ර මධ්‍ය සෛලවල PEP, කලාප කොපු සෛලවල RuBp. දැන් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමට අදාළ එන්සයිම C3 ශාකවල රුබිස්කෝ. C4 වල පත්‍ර මධ්‍ය සෛලවලදී PEP කාබොක්සිලේස්, කලාප කොපු සෛලවලදී රුබිස්කෝ. ඒ දෙකම ලියන්න ඕනේ. පත්‍ර මධ්‍ය සෛලවල PEP කාබොක්සිලේස්, කලාප කොපු සෛලවල රුබිස්කෝ භාවිතා වේ. CO2 තිර කිරීමට ප්‍රථම ඵලය CO2 තිර කිරීමෙන් ලැබෙන ප්‍රථම ඵලය ගත්තොත් C3 ශාකවලදී දරුවනේ මේක කාබන් 3 සංයෝගයක් වන 3PGA. C4 වල මේක කාබන් 4 සංයෝගයක් වන ඔක්සලෝ ඇසිටේට්. 3C සංයෝගයක් වන
C3PGA වේ. මෙතන 4C සංයෝගයක් වන OAA වේ ඔක්සලෝ ඇසිටේට් වේ. පත්‍ර ව්‍යුහය අවසානම ලක්ෂණය C3 ශාකවල පත්‍ර ව්‍යුහය පත්‍ර මධ්‍ය සෛල පමණයි තියෙන්නේ. කලාප කොපු සෛල නැහැ. කලාප කොපු සෛල තිබුණොත් යම් හේකින් ඒවට ප්‍රභා සංශ්ලේෂණ හැකියාව නැහැ. ඒවා කොළ පැහැති නොවේ. පත්‍ර මධ්‍ය සෛල ප්‍රභා සංශ්ලේෂණය කරයි. කලාප කොපු සෛල නැත. තිබුණත් ඒවා කොළ පැහැ නොවේ. ප්‍රභා සංශ්ලේෂණය නොකරයි. හැබැයි C4 ශාකවල පැහැදිලිවම ක්‍රාන්ස් පටක ව්‍යුහයේ තියෙනවා පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කොපු සෛල දෙවර්ගයේම දකින්න පුළුවන්. ක්‍රාන්ස් පටක ව්‍යුහයක් ඇත. පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛල පවති. කලාප කොපු සෛල පවති. ඒ දේවල් තමයි දරුවනේ C3 සහ C4 ශාක වල සංසන්දනය. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක මොනවද කියන ප්‍රශ්නේ. දරුවනේ සාධක 6ක් තියෙනවා. ආලෝක තීව්‍රතාවය, උෂ්ණත්වය, CO2 සාන්ද්‍රණය, ඊළඟට ජලය, වායු දූෂක සහ නිෂේධක බලපාන. ඉතින් අපි මේ ටික සටහන් කරමු. ආලෝක තීව්‍රතාවය, උෂ්ණත්වය, CO2 සාන්ද්‍රණය, ජලය, වායු දූෂක, අවසාන වශයෙන් නිෂේධක. මේවා තමයි ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක වෙන්නේ. බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මයේ ලියන්න. දරුවනේ බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මයේදී කියන්නේ යම්කිසි රසායනික ක්‍රියාවලියක් සඳහා සාධක එකකට වඩා බලපාන විට එම ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයේ තීරණය වන්නේ ඒ අවස්ථාවේදී අවම මට්ටමින් ලැබෙන සාධකයේ මතයි. අවම මට්ටමින් ලැබෙන සාධකයේ මතයි. යම් රසායනික ක්‍රියාවලියක් සඳහා සාධක එකකට වඩා දායක වන විට එම ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වන්නේ ඒ අවස්ථාවේ අවම මට්ටමින් ලැබෙන සාධකය මතයි. ඒ අවස්ථාවේදී අවම මට්ටමින් ලැබෙන සාධකයේ මත තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ තීරණය වෙන්නේ. අධික ආලෝක තීව්‍රතාව වලින් ආරක්ෂා වෙන්න ශාක දක්වන අනුවර්තන දෙකක් ගැන මම කියලා දුන්නා. ඒ අනුවර්තන දෙක තමයි අහන්නේ. එකක් ඝන උච්චර්ම පැවතීම, අනික අපිචර්මීය කේශර තිබීම. පළවෙනි එක ඝන උච්චර්ම පැවතීම. දෙවැන්න අපිචර්මීය කේශර පැවතීම. අපිචර්මීය කේශර පැවතීම. එමනම් දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ සම්පූර්ණ පාඩම් මාලාව මින් අවසන් වෙනවා. අපි ඊළඟට දෙවන ඒකකයේ අවසානම පරිච්ඡේදය තමයි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ.
ඉදිරි පාඩමකදී අප සෛල චක්‍රය සහ සෛල විභාජන ක්‍රියාවලිය ඔබට හොඳින් ඒ කරුණු සියල්ලම සරලව පැහැදිලි කිරීමට සූදානම්. එතෙක් ඔබට සුබ දවසක්.